දුවේ පුතේ අදත් දුවල පුතාලා මේ ටෙරිසරසවි ආයතනය සමග සම්බන්ධ වෙලා ඉන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේද විෂය නිර්දේශය යටතේ අපි ගිය සතියේ කතා කරා විදුලි තාක්ෂණ වේදය. විදුලි තාක්ෂණ වේදය ඉතාමත් වැදගත් පාඩමක් උසස් පෙළ විෂය නිර්දේශය යටතේ ඉංජිනේරු තාක්ෂණ විෂය යටතේ ප්‍රධාන වශයෙන් විභාග ප්‍රශ්න පත්‍රය ගත්තොත් විභාග ප්‍රශ්න පත්‍රය ප්‍රධාන වශයෙන් දුවේ පුතේ සෙකන්ඩ් පේපර් එක ඒ කියන්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ කොටස් ඒ කියන්නේ දිග ප්‍රශ්න 6ක් සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. ඒකේ දිග රචනා ප්‍රශ්න 6ේ දෙකක් ඒ කියන්නේ කොටස් 3කට කැඩිලා එන්නේ. ඒකේ කොටස් 3 කැඩෙන්නේ එකක් සිවිල් තාක්ෂණ වේදයේ යටතේ කොටස් ප්‍රශ්න දෙකක් යාන්ත්‍රික තාක්ෂණ වේදයේ යටතේ ප්‍රශ්න දෙකක් විදුලි සහ ඉලෙක්ට්‍රොනික යටතේ ප්‍රශ්න දෙකක්. ඒකේ විදුලි ඒ ප්‍රශ්න දෙකත් විදුලි සහ ඉලෙක්ට්‍රොනික යටතේ ප්‍රශ්න දෙකේ විදුලි යටතේ සහ ඉලෙක්ට්‍රොනික යටතේ ප්‍රශ්න එක එන්නේ. ඒකේ මේ අපි අත කතා කරන්න යන පාඩම ඇතුළත් වෙන්නේ මේ විදුලි තාක්ෂණ වේදයේ යටතේ. ඉතාමත් සරල පාඩමක් ඉතාමත් අපි අත්‍යවාරම ඉඳන් ඉතාමත් ක්‍රමයෙන් දුවල පුතාලගේ ඔළුවට දාගෙන එන්නේ. ඒක ක්‍රමානුකූලව අධ්‍යයනය කරාට පස්සේ දුවල පුතාලට තේරෙයි මේ ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික කියන ඉතාමත් සරල පාඩම් විෂය නිර්දේශ තියෙන ඉතාමත් ලේසි පාඩමක් කියලා. අපි ගිය සතියේ පොඩ්ඩක් මතක් කරලා ගත්තොත් අපි ගිය සතියේ කතා කරා වියලි කෝෂ සම්බන්ධව ඊට පස්සේ ගෙදරදී භාවිතා කරන බල්බ සම්බන්ධව කතා කරා. ඊට පස්සේ අපි ප්‍රතිරෝධ ගැන කතා කරගෙන හිටියේ. මම ප්‍රතිරෝධ ගැන පොඩ්ඩක් දුවල පුතාලට ආයෙසරයක් පොඩ්ඩක් මතකයේ අවදි කරලම අපි අද පාඩමට එමු. ප්‍රතිරෝධ ගැන කතා කරොත් දුවේ පුතේ මේ තියෙන්නේ ප්‍රතිරෝධක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ස්ථිර ප්‍රතිරෝධක සහ විචල්්‍ය ප්‍රතිරෝධක. එතකොට මේ ස්ථිර ප්‍රතිරෝධක ගත්තාම මේ ස්ථිර ප්‍රතිරෝධකයේ සංකේතය තමයි දුවල පුතාලා දැන් තිරේ දිස්සෙනවා ඇත්තේ. ඊට පස්සේ ස්ථිර ප්‍රතිරෝධකත් කොටස් 4කට බෙදෙනවා. කාබන් පටල ස්ථිර ප්‍රතිරෝධක, ලෝහ ඔක්සයිඩ් සයිඩ් පටල ස්ථිර ප්‍රතිරෝධක, කම්බි ඇතුම් සහිත ප්‍රතිරෝධක සහ විලායක ප්‍රතිරෝධක වශයෙන්. මේකේ කාබන් පටල ස්ථිර ප්‍රතිරෝධක කුඩා ධාරාවන් සඳහා තමයි අපි භාවිතා කරන්නේ. මේක තමයි අපි දුවල පුතාලා හුඟක් වෙලාවට ඔය දැකලා තියෙන සෙල්ලම් බඩු වල එහෙම දකින්න ලැබෙනවා විශාල වශයෙන් ওই ප්‍රතිරෝධක. ඒ වගේම මේ ඉලෙක්ට්‍රික් බඩු වල හුඟක් වෙලාවට අපිට ඔක මේ කාබන් පටල ස්ථිර ප්‍රතිරෝධක දකින්න ලැබෙනවා. ලෝහ ඔක්සයිඩ් පටල ස්ථිර ප්‍රතිරෝධකත් අපි කුඩා මේ ධාරාවන් සඳහා තමයි භාවිතා කරන්නේ. හැබැයි කම්බි ඇතුම් ප්‍රතිරෝධක අපි විශාල ධාරාවන් සඳහා යොදා ගන්නවා. ඒකම ආරක්ෂක පරිපථ සඳහා අපි යොදා ගන්න විලායක ප්‍රතිරෝධක කියන ඒවා. අපි ගිය සතියේ දුයි පොතේ මේ සම්බන්ධව කතා කරා. දැන් ප්‍රමත ජවය ගත්තොත් කාබන් පටල ස්ථිර ප්‍රතිරෝධක ඉතාමත් අඩුයි. මේ තියෙන්නේ කාබන් පටල ස්ථිර ප්‍රතිරෝධකයක්. මේ තියෙන්නේ ලෝහ ඔක්සයිඩ් සයිඩ් ස්ථිර ප්‍රතිරෝධකයක්. මේ තියෙන්නේ කම්බිය තුන මේක තමයි ප්‍රමත ජවය වැඩි. මේක තමයි විශාල ධාරාවන් සඳහා අපි භාවිතා කරන්නේ මේ කම්බිය තුන සහිත ස්ථිර ප්‍රතිරෝධක. මේ තියෙන විලායක ඒක ආරක්ෂිත උපාංග සඳහා අපි භාවිතා කරන්නේ. ඊළඟට අපි ඉගෙන ගත්ත ගිය සතියේ වර්ණකේත ක්‍රමයෙන් මේ කොහොමද ප්‍රතිරෝධක අගය කියවන්නේ කියන එක. මේ තියෙන වර්ණකේත ක්‍රමයේ වර්ණ ටික කළු දුමුරු රතු තැඹිලි කහ කොළ නිල් දම් අලු සුදු රන් රිදී වශයෙන් වර්ණ ටික බෙදෙනවා. දුවල පුතාලට මතක තියාගන්න පහසු වන ආකාරයකට මම කියලා දුන්නා. කළු දුමුරු ඊට පස්සේ රන් තැඹිලි කඩන කොල්ලා නිල් ලිබ්බෙක් දකි කියලා ඒ වගේ මේ දෙදුන්නේ වර්ණ ටික මතක තියාගන්න ආකාරයට අපිට මේකේ වර්ණ ටික මතක තියාගන්න පුළුවන්. ඉතින් අපි බලමු වර්ණකේත ක්‍රමයේදී කොහොමද ප්‍රතිරෝධී අගය අපි කියවන්නේ කියන එක. ඊට අමතරව අපි දැන් වර්ණකේත ක්‍රමයේ ගත්තාම සාමාන්‍යයෙන් තිරේ දිස්සෙනවා වගේ වර්ණ 4ෙන් තියෙන්න පුළුවන්, වර්ණ 5ෙන් තියෙන්න පුළුවන්, වර්ණ 6ෙන් තියෙන්න පුළුවන්. කොයි ක්‍රමයෙන් තිබ්බත් දුවේ පුතේ මේකේ අවසාන වර්ණය අපි ගන්නෙ සහන අගය ලෙස. සහන අගයට වර්ණයට අගයන් මේ දුවල පුතාලට තිරේ දිස්සෙනවා ඇති. දුඹුරු පාට වර්ණයට 100ට ධන හෝරින 100ට එකක්, රතු වර්ණයට ධන හෝරින 100ට දෙකක්,
ඊට පස්සේ රන් වර්ණයට ධන හෝරින 5%කුත් රිදී වර්ණයට ධන හෝරින 10% වශයෙන් වර්ණ පට්ටියක් යොදලා නැත්නම් 100 ධන හෝරින 20ක් අපිට භාවිතා කරන්න පුළුවන්. සහනාගය කියන්නේ සාමාන්‍යයෙන් අපිට ලැබෙන ප්‍රතිරෝධී අගේ දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් ඕම් 100යි කියලා. ඕම් 100 ධන හෝරින 10%ක් වුණොත් එතකොට මේකේ පරාසය යනවා ඕම් 90 සහ 110. 10%ක් මේ සාමාන්‍යයෙන් රිදී වර්ණය 4 වෙනි වර්ණයට වශයෙන් තිබොත් ඕම් 100ක ප්‍රතිරෝධයක් වුණොත් එතකොට රිදී වර්ණය සඳහා සහනාගය 10%යි. එතකොට 100න් 10ක් කියන්නේ 10ක් අඩු වුණා කියන්නේ 90. 10ක් වැඩි වුණා කියන්නේ 110ක්. එතකොට 90 සහ 110 කියන පරාසයේ මේ ප්‍රතිරෝධය පවතින්න පුළුවන්. මල්ටිමීටරයෙන් මැන්නොත් අපිට ප්‍රතිරෝධී යගේ ওই පරාසයේ තියෙනවා නම් මේ ප්‍රතිරෝධය සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ භාවිතය සඳහා. එතන අපි බලමු වර්ණකේත ක්‍රමයේදී කොහොමද දුව පුතේ වර්ණකේත ක්‍රමයේදී වර්ණ අගය කියවන්නේ කියන එක. දැන් දුව පුතාලට මෙතන දැන් මම ඉස්සරහින් පේනවා ඇති වර්ණ 4ක ප්‍රතිරෝධී අගයක්. එතකොට මේකෙදී අපි වර්ණය කියවන්නේ පළවෙනි එක දස ස්ථානය, දෙවෙනි වර්ණය එක ස්ථානය සහ තුන්වෙනි වර්ණය 10 බලයක් විදිහට තමයි අපි ගණනය කරන්නේ. අවසාන අගය සහනාගය ලෙස භාවිතා කරනවා. මේ තියෙන්නේ වගේ දැන් මේ රතු දම් රතු රන්. එතකොට දුවේ පුතේ මෙතන 10 දෙක එක ස්ථානයේ 7 එතකොට 27. එතකොට තුන්වෙනි වර්ණය කිව්වා 10 බලය. රතු කියන්නේ 10 දෙවෙනි බලය. ඒ කියන්නේ 10 දෙකයි කියන්නේ 100යි. එතකොට 100න් වැඩි වෙනවා 27 වැඩි කිරීම 100. මේකේ අගය වෙනවා 2700ක්. මේකේ අගය වෙනවා 2700. එතකොට රන් වර්ණයෙන් ධන හෝරින 5% වෙනස් වෙන්න පුළුවන්. ඔය ආකාරයෙන් අපිට පුළුවන් ඕනෑම මේ දැන් තව තිරේ දිස්සන අගය බලන්න රතු කළු. රතු කියන්නේ 2යි, කළු කියන්නේ 0යි. තුන්වෙනි වර්ණය 10 බිඳුවේ බලය. 10 බිඳුවේ බලය කියන්නේ කීයද පුතේ? 1යි. එතකොට 20 වැඩි කිරීම 1 20යි ඕම්. එතකොට රිදී වර්ණය තියෙන රිදී වර්ණය සහනාගයේ 10%යි. එතකොට 20යි ඕම් ධන හෝරින 10%යි. ඊළඟට අපි මේ වගේ තව කීපයක්ම තියෙනවා. අපි ගිය සතියේ මේ සම්බන්ධයෙන් විශාල ප්‍රමාණයක් අපි කතා කරා. අපි යමු දැන් මේකේ විචල්්‍ය ප්‍රතිරෝධක. විචල්්‍ය ප්‍රතිරෝධක තමයි දුවේ පුතේ දැන් වචනේ ඒ කියන්නේ අර්ථයම කියවෙනවා විචල්්‍ය. විචල්්‍ය කියන්නේ මොකද්ද? විචලනය කියන එක. විචලනය කියන්නේ වෙනස් වෙනවා කියන එක. විචල්්‍ය. විචලනය වෙනවා කියන්නේ වෙනස් වෙනවා කියන එක. එතකොට මේ ප්‍රතිරෝධක අපිට පුළුවන් වෙනස් කරන්න. ඒ කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධක වල අපිට පුළුවන් අගය වෙනස් කරන්න. විවිධ අගයන් දැන් අර ස්ථිර ප්‍රතිරෝධක වල අගය ගත්තොත් ඒ අගයම තමයි අපිට පාඨාංකය සඳහා යොදා ගන්න වෙන්නේ. හැබැයි විචල්්‍ය ප්‍රතිරෝධක වල අපිට අගය වෙනස් කර අපිට ගන්න පුළුවන්. එතකොට අපි විචල්්‍ය ප්‍රතිරෝධ ගත්තාම දුවේ පුතේ කොටස් දෙකකට බෙදෙනවා. මේ තියෙන රේඛීය ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක සහ ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක. දුවේ පුතේ රේඛීය කියන වචනේ දැන් මේ හැම එකේම දුවේ පුතේ මේ සිංහලයේ අර්ථය නිසියාකාරව අවබෝධ කරගත්තොත් ඉතාමත් පහසුයි. රේඛීය රේඛාවක් දිගේ එකිනෙකට විචලනය වෙන ප්‍රතිරෝධය. ලඝු කියන්නේ මොකද්ද? ලඝු පොත කියලා තියෙනවා. ඒ කියන්නේ 10 පාදේ. එතකොට මේ ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක දුවේ පුතේ වෙනස් වෙන්නේ 10 පාදේ. බිඳුව 10 එකෙන් පටන් ගත්තාම 1 10 100 1000 10000 ලක්ෂය. ඒ වගේ 10 පාදෙන් තමයි දුවේ පුතේ මේකේ ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක වෙනස් වෙන්නේ. එතකොට රේඛීය අපි සාමාන්‍ය මේ රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධයේ ඒකාකාරව වෙනස් වෙනවා. ලඝු ආකාරය කියන්නේ 10. දැන් තිරේ දිස්සේ දුවේ පුතේ ප්‍රතිරෝධයේ වෙනස් වීම ඒකාකාරව වෙනස් වෙනවා අපි රේඛීය කියන ලඝු කියන්නේ 10 පාදයේ දර්ශකයක් ලෙස වෙනස් වෙනවා නම් ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක ලෙස සැලකෙනවා. මේ රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක දුවේ පුතේ භ්‍රමක සහ රූටන කියලා කොටස් දෙකකට බෙදෙනවා. දුවලා පුතාලා මේක මම පොඩ්ඩක් පැහැදිලි කරලම දුවලා පුතාලාට පොතේ ලියා ගන්න දෙන්න. චුට්ටක් අපි මේ කතාව පොඩ්ඩක් අහලා ඉමු. එතකොට අපිට ඉක්මනින් ඊටු ටික ලියාගෙන යන්න පුළුවන් නෝට් එකේ. ওই ටික මම හිස්ව තියලා තියෙන්නේ. පොඩ්ඩක් මම පැහැදිලි කරලා ඉවරලා අපි පොතේ ලියා ගමු. භ්‍රමක රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක. භ්‍රමක රූටනකය හැකි රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක. එතකොට දුවේ පුතේ මොකද්ද භ්‍රමක? භ්‍රමක කියන්නේ මේ වගේ
භ්‍රමණය කරන්න පුළුවන්. කරකවන්න පුළුවන්. දැන් මේ තියෙන රූපේ දිස්සෙනවා දුවල පුතාලට මේ වගේ භ්‍රමක රේඛීය විශල්‍ය ප්‍රතිරෝධ. මේක භ්‍රමණය කරලා අපිට පුළුවන් මේකේ අගය වෙනස් කරගන්න. ඒක තමයි භ්‍රමක ආකාරයේ රේඛය. ඒතකොට මේක ශුන්‍යයේ සිට අපිට විවිධ ආගයන් සඳහා මේක විචලනය කරගන්න පුළුවන්. එතකොට රේඛීය ආකාර රූටණය කළ හැකි රේඛීය. මෙතෙන් දැන් දුපුතේ මෙන්න මේ වගේ මෙන්න මේ කොටස දෙපසට චලනය කරලා මේ චලනය කරද්දි මේකේ අගය වෙනස් වෙනවා. මේක තමයි අපි කියන්නේ රූටණ ආකාරයේ රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධකයක් කියන එක. ඊට පස්සේ දුවේ පුතේ අපි ධාරා නියාමක. ධාරා නියාමකයක් කියන්නේ දුවල පුතාලාගේ හුඟක් වෙලාවට ඉස්කෝලේ ලැබ් වල තියෙන මේ ධාරා නියාමක. ධාරා නියාමකයත් ඇත්තටම දුවේ පුතේ මෙන්න මේක මේ බොබිනේ තුල දෙපසට චලනය කරද්දී ඒ චලනය කරද්දී මේකේ දුර වෙනස් වෙද්දී මේකේ ප්‍රතිරෝධී අගය වෙනස් වෙනවා. ධාරා නියාමකය. ඔය තුනම දුවේ පුතේ විචල්්‍ය ප්‍රතිරෝධක විදිහට තමයි අපිට සලකන්න පුළුවන් වෙන්නේ. රේඛීය ආකාරයේ. ඒතර දුවේ පුතේ දැන් අපි ලඝු ආකාරයේ ගත්තත් ඔය වගේමයි. ලඝු ආකාරයේ ගත්තත් භ්‍රමක සහ රූටන. දැන් අපි භ්‍රමක කියන්නේ භ්‍රමණය කරන කියන්නේ. රූටන කියන්නේ ඇදගෙන යද්දී. එතකොට ලඝු ආකාරයට වෙනස් වෙනවා 10 100 10,000 ආකාරයෙන් භ්‍රමණය කරද්දී. ඒ කියන්නේ මොකක් හරි මේ වගේ රවුම කරකවද්දී මේක වෙනස් වෙන්නේ 1 10 100 ඒ වගේ ලඝු ආකාරයට. එතකොට රූටන කියන්නේ මේ වගේ රූටක මේක මේ ආකාරය මෙතන ඇදගෙන යද්දී දුවල පුතේ ඒක 1 සෙන්ටිමීටරෙන් සෙන්ටිමීටරයට මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ 1 සෙන්ටිමීටර 1 ඕම් 2 සෙන්ටිමීටර 10 ඕම් 3 සෙන්ටිමීටර 100 ඕම් ඒ වගේ 10 පාදයේ අගයන් වලින් දුවේ පුතේ මේ රූටන ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක වෙනස් වෙනවා. හරි දුවේ පුතේ අපි එහෙමනම් ওই ටික අපි පොඩ්ඩක් නෝට් එකේ දැන් මම කතා කරපු ටික අපි නෝට් එකේ ලියා ගමු. හිස්ව තියෙන තැන්වල මම ඉක්මනින් පෙන්නගෙන යන්න. අපි එදා ගිය සතියේ නතර කරේ විචල්්‍ය ප්‍රතිරෝධක සම්බන්ධයෙන්. විචල්්‍ය ප්‍රතිරෝධක කියන්නේ ඔතන හිස්ව තියෙන තැන ලියා ගන්න. ප්‍රතිරෝධයේ අගය වෙනස් කළ හැකි ප්‍රතිරෝධක විචල්්‍ය ප්‍රතිරෝධක වේ. ප්‍රතිරෝධී අගය වෙනස් කළ හැකි ප්‍රතිරෝධක විචල්්‍ය ප්‍රතිරෝධක වේ. ලියා ගන්න. right. අපි යමු ඊළඟ එකට. ප්‍රධාන විචල්්‍ය ප්‍රතිරෝධක වර්ග දෙකක් තියෙනවා. එතන ලියා ගන්න නෝට් එකේ තියෙන තැන රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක 1 2 ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක. B හෝ N line ලෙස සඳහන් කර ඇති විචල්්‍ය ප්‍රතිරෝධක B හෝ L line ලෙස සඳහන් කර ඇති විචල්්‍ය ප්‍රතිරෝධක රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක වේ. එසේ සඳහන් නොමැති විචල්්‍ය ප්‍රතිරෝධක විචලනය වන්නේ ලඝු ආකාරයටය. විචලනය වන්නේ ලඝු ආකාරයටය. එක ලියා ගන්න. නැතත් තිරේ දිස් වෙනවා බලලා ලියා ගන්න පුළුවන්. දුවපතේ ඔය හුඟක් වෙලාට ඔය මම පාට වර්ණ වෙනස් කර ප්‍රසන්ටේෂන් එකේ දාලා තියෙන ඒවා ඒ වර්ණවල ඒ වෙනස් කරලා තියෙන මේක ඇත්තටම වැදගත්ම කරුණු. ඒක දුවපතේ දුවල පුතාලාත් හයිලයිටරයක් මේ එකම භාවිතා කරන්න. ඒක මේ කරුණුත් ඒකම හයිලයිට් කරගන්න. ඒතකොට දුවල පුතාලාට පාඩම් කරද්දී හරි පහසුයි. ඒතකොට මම වැදගත් කරුණු මමත් පෙන්නලා තියෙද්දී ඔයාලා දුවල පුතාලාට පාඩම් කරද්දී ඒක ග්‍රහණය කරගැනීමේ හැකියාව තාමත් පහසු වෙනවා. ඊළඟ තැන ප්‍රතිරෝධී විචලනය වීම රේඛීය ආකාරයට වෙනවා නම් අපි කියනවා ඒකාකාර ප්‍රතිරෝධය වෙනස් වීම ඒකාකාර වෙනස් වේ. ලඝු ආකාරය වෙනස් වෙනවා නම් 10 පාදයේ දර්ශක බලයක් ලෙස වෙනස් වේ. ඒකත් ලියා ගන්න. ඊළඟට රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක ආය කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එක
භ්‍රමක රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක. එක භ්‍රමක රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක. දෙක රූටනය කළ හැකි රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක. දෙක රූටනය කළ හැකි රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක. ඊළඟට භ්‍රමක රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක මේ රූපේ දුවල පුතාලගේ ටියුට් එකේ ඇති දාලා ඒක ලියා ගන්න එතන ලියා ගන්න උපරිම ප්‍රතිරෝධී අගය මෙහි සඳහන් කර ඇති අතර ශුන්‍යයේ සිට උපරිම අගය දක්වා වූ පරාසය තුල උපරිම ප්‍රතිරෝධී අගය මෙහි සඳහන් කර ඇති අතර ශුන්‍යයේ සිට උපරිම අගය දක්වා වූ පරාසය තුල ශුන්‍යයේ සිට උපරිම අගය දක්වා වූ පරාසය තුල ප්‍රතිරෝධීය අගය වෙනස් කළ හැකිය. ප්‍රතිරෝධී අගය වෙනස් කළ හැකිය. භ්‍රමණය කළ හැකි විචල්්‍ය ප්‍රතිරෝධයකි. භ්‍රමණය කළ හැකි විචල්්‍ය ප්‍රතිරෝධයකි. භ්‍රමණය කළ හැකි විචල්්‍ය ප්‍රතිරෝධයකි. ඊළඟට රූටනය කර හැකි විචල්්‍ය ප්‍රතිරෝධක. ඒක යටතේ ලියා ගන්න. විචල්්‍ය ප්‍රතිරෝධක අගය විචල්්‍ය ප්‍රතිරෝධික අගය රේඛීය අක්ෂයක් දිගේ ආරම්භක කෙළවරේ සිට රේඛීය අක්ෂයක් දිගේ ආරම්භක කෙළවරේ සිට අවසන් කෙළවර දක්වා ස්පර්ශකය ගමන් කරවීමේදී ප්‍රතිරෝධී අගය ස්පර්ශකය ගමන් කරවීමේදී ප්‍රතිරෝධය අගය ස්පර්ශකය ගමන් කිරීමේදී ප්‍රතිරෝධය ඒකාකාරව වෙනස් කළ හැකි වේ. ඒකාකාරව වෙනස් කළ හැකි වේ. ඊට පස්සේ ධාරා නියාමකය දුර පුතාලා තිරේ දිස්සෙනු ඇති බොබිනයක ඔතන ලද කම්බි දඟරයකි. බොබිනයක ඔතන ලද කම්බි දඟරයකි. කම්බියේ දිග වැඩි වන විට ප්‍රතිරෝධී අගය අඩුවේ. කම්බියේ දිග වැඩි වනට ප්‍රතිරෝධයේ අගය වැඩි වන අතර කම්බියේ දිග වැඩි වන විට ප්‍රතිරෝධී අගය වැඩි වන අතර දිග අඩු වන විට ප්‍රතිරෝධී අගය අඩුවේ. දිග අඩු වන විට ප්‍රතිරෝධී අගය අඩුවේ. අධික ධාරා ගමන් කරන පරිපථ සඳහා වඩා සුදුසු විචල්්‍ය ප්‍රතිරෝධී වර්ගය මෙය වේ. වඩා සුදුසු විචල්්‍ය ප්‍රතිරෝධී වර්ගය මෙය වේ. උදාහරණ 230 වෝල්ට් දක්වා ඕනෑම වෝල්ටීයතාවයක් යටතේ 230 වෝල්ට් දක්වා ඕනෑම වෝල්ටීයතාවයක් යටතේ විශාල ධාරාවක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට ධාරා නියාමකය භාවිතා වේ. දෙපැත්තේ මේ ධාරා නියාමකය භාවිතා වෙන්නේ අදි මේ කියන්නේ සාමාන්‍ය වෝල්ටේජ් එක හයි ඒ කියන්නේ වැඩි ප්‍රතිරෝධකයක් තියෙන වැඩි විභවයක් තියෙන පරිපථ සඳහා තමයි අපි මේ ධාරා නියාමකය භාවිතා කරන්නේ. ඊළඟට ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක ඒක කොටස් දෙකකට බෙදලා දැන් දුර පුතා තිරේ දිස්සේ ඔක බලලා ලියා ගන්න. ඒකත් අපි බෙදෙනවා කොටස් දෙකකට භ්‍රමණය කළ හැකි ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක සහ රූටනය කළ හැකි ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක වශයෙන්.
තිරේ දිස්සන එක ලියා ගන්න. භ්‍රමණය කළ හැකි ලඝු ආකාරයේ විචල ප්‍රතිරෝධක සහ රූටණය කළ හැකි ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක. දුපත මේ පෙන්න්නන්නේ මේ රූපය පෙන්න්නන්නේ භ්‍රමණය කළ හැකි ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. මේක පෙන්නනවා ඒ අක්ෂදණ්ඩ භ්‍රමණය කරන විට ප්‍රතිරෝධය අගය සීග්‍රතාවය වැඩිවේ. ප්‍රතිරෝධය විචලනය 10 පාදයේ දර්ශකයක් ලෙස වෙනස් වේ. 10 පාදයේ විදිහට තමයි මේක වෙනස් වෙන්නේ. මේක භ්‍රමණය කරද්දී මේකේ අගය 1 10 100 වශයෙන් වෙනස් වෙන්නේ. 10 පාදය. ඒක තමයි ලඝු ආකාරය කියන්නේ. ලඝු ආකාරය කියන්නේ ලඝු ආකාරයේ භ්‍රමණය කළ හැකි. එතකොට මේ සිංහල අර්ථයෙන්ම දුවේ පුතේ මේකේ තියෙනවා මේ කතාව. ඒ කියන්නේ භ්‍රමණය කරන. ඒ කියන්නේ කරකවනවා. එතකොට වෙනස් වෙන්නේ ලඝු ආකාරය. ලඝු කිව්වොත් 10 පාදය. 1 10 100 1000 10000 ලක්ෂය ඒ ආකාරයෙන් 10 පාදයෙන් තමයි වෙනස් වෙන්නේ. right. ඊළඟට අපි රූටණය කර හැකි ලඝු විචල. රූටණය කරත් ඒකෙදි වෙනස් වෙන්නේ ලඝු ආකාරයට. ඒ කියන්නේ 1 සෙන්ටිමීටර 1 ඕම් 2 සෙන්ටිමීටරයට 10 ඕම් 3 වෙනි සෙන්ටිමීටරයට 100 ඕම් ඒ ආකාරයෙන් ලඝු ආකාරයෙන් මේක වෙනස් වෙනවා. මේකත් ලියා ගන්න. right. දෙපතේ දැන් අපි ඊළඟට අපි කතා කරන්න යන්නේ. දැන් අපි ප්‍රතිරෝධක ගැන කතා කරා. අපි ප්‍රතිරෝධකවල ඊළඟට හැසිරීම රටා ප්‍රතිරෝධක කොහොමද ක්‍රියා කරන්නේ? වෝල්ටීයතාවයත් එක්ක ධාරාවත් සමග වෙනස් වන ආකාර සම්බන්ධව අපි ඊළඟට කතා කරමු. වෝල්ටීයතා සහ ධාරාව. එතකොට දෙපතේ අපි බලමු මොනකද්ද මේ සරල ධාරා සහ ප්‍රත්‍යාවර්ත ධාරා කියලා කියන්නේ. සරල ධාරා අපි සරල ධාරා භාවිතා කරන උපකරණ සම්බන්ධයෙන් කතා කරොත් දුවේ පුතේ සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ගෙදර තියෙන අපි අද කතා කරපු මේ පාඩමේදී ගිය සතිය අපි කතා කරා වියලි කෝෂ සම්බන්ධ. වියලි කෝෂ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගෙදර දොරේ භාවිතා කරන බැටරි. දුලපතල කියන්නේ පාරිශෝධික භාෂාවෙන් කියනවා නම් බැටරිය. එතකොට ඒ පෙන්ටෝජ් බැටරි ඒ වගේ බැටරි. ඒ බැටරි වල තියෙන සරල ධාරාවක්. එතකොට මේ සරල ධාරාවක් කියන්නේ දුවේ පුතේ මොකක්ද? මේක කාලයත් සමග විභවය වෙනස් වෙන්නේ නැහැ. කාලයත් සමග විභවය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මොකක්ද දුවේ පුතේ ප්‍රත්‍යාවර්ත. අපි ප්‍රත්‍යාවර්ත ධාරා භාවිතා අපේ ජීවිතේ කොතනදද ප්‍රත්‍යාවර්ත ධාරා භාවිතා වෙන්නේ? ප්‍රත්‍යාවර්ත ධාරා භාවිතා වෙන්නේ දුවේ පුතේ අපි අපේ ගෙදරට එන කරන්ට් එක මොකද්ද? අපේ ගෙදරට එන කරන්ට් එක ප්‍රත්‍යාවර්ත ධාරා. දුවල පුතාලා ඕක ඇත්තටම ඕක අපි නිරීක්ෂණය කරන්නේ දෝලනයේක්ෂි. දුවල පුතාලා තාම අපි දෝලනයේක්ෂය සම්බන්ධව කතා කරලා නැහැ. 2021 දුවල පුතාලා මේ හා සම්බන්ධ වෙන මෙදාපාර විභාගෙ ලියන හරි 2020 දුවල පුතාලා හරි මේක හා සම්බන්ධ වෙනවා නම් ඒ දුවල පුතාලා දන්නවා දෝලනයේක්ෂය කියන්නේ මොකක්ද කියන එක. දෝලනයේක්ෂය කියන්නේ දුවේ පුතේ අපේ තියෙනවා විදුලි පරිපථවලද ධාරා සහ විභවයන් වෙනස් වන ආකාරය අපිට ටීවී ස්ක්‍රීන් එකකින් බලා ගන්න පුළුවන්. අන්නේ ටීවී ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් දුවල පුතාලා දැන් දැකලා ඇති ඉස්පිරිතාලයකට ගියාම ඉස්පිරිතාලේ හෘද ස්පන්දනය එහෙම පෙන්නන සමහරක් වෙලාවට ICU එකේ දාලා ඉන්න රෝගියෙක් එහෙම බලන්න ගියොත් පෙනේ ටීවී ස්ක්‍රීන් එකක් තියෙනවා පොඩි. ඒකේ හෘද ස්පන්දනය වෙනස් වෙන ආකාරය දකින්න ලැබෙනවා. ඒ වගේ තමයි මේ විදුලි තාක්ෂණ වේදයේදී විදුලියේ හැසිරීම රටා බලන්න පුළුවන් දුවේ පුතේ දෝලනයේක්ෂය ඔසිලොස්කෝප් කියන එක. ඒකේට අපේ මේ සරල ධාරාවක් සහ ප්‍රත්‍යාවර්ත ධාරාවක් වගේ දුන්නාම ඒකේ හැසිරීම රටාව අර ස්ක්‍රීන් එකේ පෙන්වනවා. ඒක තමයි දුවේ පුතේ අපි කියන්නේ ස්ක්‍රීන් එකෙන් බලලා සරල ධාරාවක් කියන්නේ විභවයේ සමග ධාරාව වෙනස් වෙන්නේ නැහැ කියන. ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ විභවයේ සමග විචලනය වෙනස් වෙනවා කියන එක. මෙන්න මේ ආකාරයෙන්.
අ, සරල ධාරාවක් වුණොත් දුව පුතේ මේ කාලය සමග මේ පැත්ත කාලය ගත්තොත් කාලය සමග විභවය v කියලා ගත්තොත් කාලය සමග විභවය වෙනස් වෙන්නේ නැහැ. කාලය සමග විභවය වෙනස් වෙන්නේ නැත්නම් ඒකට අපි කියනවා සරල ධාරා. මේක අපිට බලා ගන්න පුළුවන් අර මං ඉස්සලා කියපු ඔසිලොස්කෝප් එකේ. ඒකම ප්‍රත්‍යාවර්ත කියලා කියන්නේ කාලය සමග මෙන්න මේ වගේ වෙනස් වෙන්න පුළුවන්. කාලය සමග මේ වගේ වෙනස් වෙන්න පුළුවන්. කාලය සමග මේ වගේ වෙනස් වෙන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ප්‍රත්‍යාවර්ත ධාරාව ප්‍රත්‍යාවර්ත විභවයක් කියලා කියනවා. එතකොට දුවේ පුතේ මේක අපිට ඔසිලොස්කෝප් එකෙන් බලා ගන්න පුළුවන්. දැන් අපේ ගෙදරට එන විදුලියේ තියෙන මේ වගේ ප්‍රත්‍යාවර්ත ධාරාව. අපි ගෙදර භාවිතා කරන වියලි කෝෂයේ තියෙන මෙන්න මේ වගේ ධාරාව. සරල ධාරාව. මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ සහ සරල ධාරාවේ අතර තියෙන වෙනස දුර පුතාලට තව අඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අඳුනා ගන්න කියන්නේ එහෙම කරන්න ප්‍රැක්ටිකලි කරන්න යන්න එපා. මේ දැන් අපි හිතමු දුව පුතේ මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සයාට දෙනවා මේ මෙහෙම අපි හිතමු මෙහෙම මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සයාට කරන්ට් එක අල්ලනවා. කරන්ට් එක වදිනවා. 230යි වෝල්ට් DC කරන්ට්. DC කියන්නේ ඩිරෙක්ට් කරන්ට් කියන්නේ සරල ධාරා විදුලිය. සරල ධාරා විදුලිය. මෙතන තව මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාටත් විදුලිය වදිනවා 230යි AC කියන්නේ ඕල්ටර්නේටිව් කරන්ට් කියන එක. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා. අපි දන්නවා මං කිව්වා සරල ධාරා සුඟක් වෙලාවට භාවිතා කරන්නේ වියලි කෝෂ රෝ කෝෂ වගේ තියෙන මේ අපේ කරන්ට් එක. හැබැයි මම මේ දෙන්නටම දෙන්නේ 230යි වෝල්ට්. මේ දෙන්නගෙන් වැඩියෙන්ම මැරෙන්න සම්භාවිත වැඩියෙන්ම කියන්නේ කෙලිම මැරෙනවා. මැරෙන්නේ කෝකේ කරන්ට් එක වදි죠. මේකෙන් බේරෙන්න පුළුවන් කෝකේ කරන්ට් එක තියෙන පුද්ගලයාට. අල්ලන පුද්ගලයාට. පොඩ්ඩක් හිතන්න බලන්න. මේකෙන් බේරෙන්න පුළුවන් කාටද? මේ කරන්ට් දෙකෙන් වැදීමෙන් බේරෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ කාටද? හිතුවද? මේකෙන් බේරෙන්න පුළුවන් දුවල පුතාලා කවුරු කියලාද හිතුවේ? මේකෙන් බේරෙන්න පුළුවන් මේ 230 ප්‍රත්‍යාවර්ත ධාරා පුද්ගලයාට විතරයි. සරල ධාරාවක් වදින පුද්ගලයාට බේරීමේ හැකියාව නැහැ. මොකද මේකේ සරල ධාරාව කියන්නේ රේඛීය ඒකාකාරව වෙනස් වෙන්නේ නැහැ. එකම කරන්ට් එක මේක ඇඟේ ඇලිලාම හිටිනවා. මේකෙදී ප්‍රත්‍යාවර්ත වෙද්දී බිඳුව 230 ආයේ බිඳුව ඔය වගේ විචලන වෙනවා. ඒතකොට බිඳුව වෙන අවස්ථාවේදී සමහරක් වෙලාවට හැකියාවක් තියෙනවා පොඩ්ඩක් අර අපිට කරන්ට් එක වැදුනා පොඩ්ඩක් වැදිලා විසික් වෙන්නේ. ඒක හේතුවක්. ඒ ප්‍රත්‍යාවර්ත ධාරාවේදී. ප්‍රත්‍යාවර්ත ධාරාවේදී අපිට පොඩි හැකියාවක් දැන් දුවල පුතාලට DC කරන්ට් කිව්වම මතක් වෙන්නේ සරල වියලි කෝෂයේ. ඉතින් වියලි කෝෂයේ තියෙන ඉතාලම පොඩි දශම ගානක කරන්ට් එකක් සහ 1.5ක විභවයක්. ඉතින් ඕක වැදුණා කියලා අපිට දැනෙන්නවත් නැහැ. ඒ වුණාට ප්‍රායෝගිකව එකම මට්ටමේ 230 සරල ධාරා සහ ප්‍රත්‍යාවර්ත ධාරා සැලකුවොත් මේකේ ප්‍රත්‍යාවර්ත ධාරාව තියෙන එකේ අපේ බේරීමේ සම්භාවිතාවය වැඩි. සරල ධාරාවේ එකේ බේරීමේ සම්භාවිතාවය අඩුයි. මොකද ඒක විචලනය වෙනස් වෙන්නේ නැහැ. කෙලින්ම කරන්ට් එක වැදුනොත් ඇල්ලිලාම හිටිනවා. මේකෙදී බිඳුවේ සහ මේක විචලනය වෙන නිසා වෙනස් වෙන නිසා මේකෙදී මේ බිඳුව වන අවස්ථාවේදී විභවයේ බිඳුව වෙන අවස්ථාවේදී කරන්ට් එක නැතු වෙනවා. ඒ අවස්ථාවේදී අපිට පොඩි හෝ සම්භාවිතාවයක් තියෙනවා පොඩ්ඩක් විසික්. ඒක තමයි කරන්ට් එක වැදුනම පොඩ්ඩක් විසික් වෙන ගතියක් එන්නේ. ඔක තමයි සරල తত্ত্বය සරල ධාරාව සහ ප්‍රත්‍යාවර්ත ධාරාව අතර වෙනස.
දුල පුතාලට මම හිතනවා තේරෙන්න ඇති කියලා. අපි යමු නැවත ප්‍රසන්ටේෂන් එකට. right. දුල පුතාලා මේක ලියා ගන්න දුල පුතාගේ නෝට් එකේ උතර හිස්ව තියෙන ස්ථානයේ සරල ධාරාව සඳහා ඉලෙක්ට්‍රොනික පරිපථ කියන්නේ වියලි කෝෂ කියලා දාගන්න භාවිතා වෙන තැන් ප්‍රත්‍යාවර්ත ධාරා සඳහා අධිජව විදුලි ශක්තියෙන් ජනනය කිරීමේ සම්ප්‍රේෂණය හා භාවිතා කරන සාරක්ෂ සිදු කිරීම සඳහා තමයි අපි සාමාන්‍යයෙන් මේ ප්‍රත්‍යාවර්ත ධාරා භාවිතා කරන්නේ. සරල ඉලෙක්ට්‍රොනික පරිපථවල තමයි අපි හුඟක් සරල අපි සාමාන්‍ය වියලි කෝෂ දෙකක් දාලා ඉලෙක්ට්‍රොනික උපකරණ සෙල්ලම් බඩු කාර් වගේ දේවල් වල අපි භාවිතා කරන මේ සරල ධාරා පරිපථ ප්‍රත්‍යාවර්ත ධාරා තමයි අපේ ගෙවල් ආශ්‍රිතව විදුලි සම්ප්‍රේෂණයේදී අපි භාවිතා කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා. දැන් සරල ධාරා කියන්නේ දුවේ පුතේ මම කිව්වා කාලයත් සමග වෙනස් නොවන අනවරත විදුලි ධාරාවක් සරල ධාරාවක් ලෙස සලකනවා. මේකත් ලියා ගන්න සාමාන්‍ය වියලි කෝෂ සරල ධාරා ලෙස සැලකෙනවා. right. ඊළඟට මේ තියෙන ප්‍රස්ථාරයේ සරල ධාරාවක් සඳහා විභවය සහ ධාරාව අතර වෙනස් වෙන දුල පුතාලට පේනවා ඇති කාලයත් එක්ක මෙතන ධාරාව වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකම වෙනස් වෙන. මේ සරල ධාරාව සඳහා විභවයත් සමග මේ ප්‍රස්ථාර දුව පුතේ උතන ඇඳ ගන්න නෝට් එකේ ඇඳ ගන්න. හරි දුව පුතේ මේක ඇඳගෙන ඉවර ඇති දුවල පුතාලා. ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ ඕම් නියමය. ඕම් නියමය දුවල පුතාලා ඕලෙවල් විද්‍යාවේදීත් ඉගෙන ගන්න ඇති. මේක දුවල පුතාලා දන්න නියමයක්. මොකක්ද අපි බලමු ඕම් නියමය කියන්නේ කියන එක. මේ තියෙන ඕම් නියමය. ඕම් නියමය අපිට දුවේ පුතේ යොදන්න පුළුවන් වෙන්නේ උෂ්ණත්වය නොවෙනස්ව පවතින. කියන්නේ උෂ්ණත්වය කොහේ හරි වෙනස් වෙනවා නම් අපිට මේක ඕම් නියමය යොදන්න බෑ. ඒතකොට අපිට වෙන විකල්ප ක්‍රම තියෙනවා මේවා යොදන. ඕම් නියමය අපි යොදන්නේ ප්‍රතිරෝධී උෂ්ණත්වය නොවෙනස්ව පවතින විට. ප්‍රතිරෝධී උෂ්ණත්වය වෙනස් වෙනවා නම් අපිට ඕම් නියමය යොදන්න බෑ. දුවල පුතාලා දැන් තිරේ දිස්සේ ඕම් නියමය කියන්නේ මොකද්ද කියන එක ප්‍රතිරෝධී උෂ්ණත්වය නොවෙනස්ව පවතින විට සන්නායකය තුලින් ගමන් කරන ධාරාව I එහි යෙදෙන විභවාන්තරය වීට අනුලෝමව සමානුපාතික වේ. ඕක තමයි ඕම් නියමය කියලා කියන්නේ. දුවල පුතාලා ඔක ලියා ගන්න නෝට් එකේ ඕක දුවල පුතාලා දන්න නියමයක් V සමානයි IR කියන එක. ඒකේ R කියන්නේ සන්නායකයේ ප්‍රතිරෝධය. මේක අපිට සරල ධාරා සහ ප්‍රත්‍යාවර්ත ධාරා දෙකටම යොදන්න පුළුවන්. දුවල පුතාලා ලියා ගන්න ඕම් නියමය මේක දන්න නියමයක්. ප්‍රතිරෝධී උෂ්ණත්වය නොවෙනස්ව පවතින විට සන්නායකය තුලින් ගමන් කරන ධාරාව I එහි යෙදෙන විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. ඔක ලියා ගමු. V සමානයි IR කියන එක.
හරිනේ ලියාගෙන ඉවර ඇති. ඔය පුතේ මේ තියෙන ඕම් නියමයට උදාහරණයක්. දැන් බලන්න ඕම් නියමයෙන් මොකද්ද කියවෙන්නේ කියන එක. දැන් විභවය. විභවය කියන්නේ අපේ තෙරපන එක. ධාරාව යන්න තෙරපන එක. දැන් දුවල පුතාලට පේනවා ඇති මේ මිනිස්සයා මේ තමයි වෝල්. මේ ඉන්නේ වෝල්. මේ ඉන්නේ රෙසිස්ටන්ට් කියන ප්‍රතිරෝධකය. මේ තියෙන්නේ ධාරාව. එතකොට බලන්න දුවේ පුතේ ප්‍රතිරෝධයෙන් කරන්නේ මොකද්ද? අර මිනිස්සයාගේ බඩ තද කරනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධී කරන්නේ බාධාව ඇති කරන එක. ඒ තුලින් ධාරාව ගමන් කරන්න හදනවා වෝල්ට් කරන්නේ පස්සෙන් තල්ලු කරනවා. වෝල්ට් තමයි තෙරපන්නේ. එතකොට තමයි ධාරාව අර ප්‍රතිරෝධියාගේ බිඳගෙන ධාරාව ගමන් කිරීම වෝල්ට් කරන්නේ ප්‍රෙෂර් කරන එක. ධාරාව කියන්නේ ඒ තුලින් ගමන් කරන හැකියාව. මේක තමයි දුවේ පුතේ මේ රූප රාමයෙන් පේන රූපයෙන් පේන සරල සිද්ධාන්තයක් අපිට තාම ගැඹුරු සිද්ධාන්තයක් ඉතාම සරලව පැහැදිලි කරගන්න පුළුවන්. ප්‍රතිරෝධ විභවය කියන්නේ මොකක්ද කියන එක විභවය තමයි දුවේ පුතේ හැම වෙලේම ප්‍රෙෂර් පීඩනයකට ලක් කරන්නේ. ඒකෙන් තමයි ධාරාව ගමන් කරන්න බලය පහසුව ඇති කරන්නේ. වෝල් ප්‍රමාණය වැඩි වෙන්න අපේ තෙරපන ප්‍රමාණය වැඩි. ඊට සාපේක්ෂව ප්‍රතිරෝධී අගය වෙනස් වෙනවා. ප්‍රතිරෝධී අගය වෙනස් වෙද්දී ප්‍රතිරෝධයෙන් පුළුවන් අපේ මේ යන ධාරාව තව පාලනය කරන්න. මේ යන ධාරාව පාලනය කරන්න පුළුවන් ප්‍රතිරෝධය. ඒ කියන්නේ එයාට ශක්තිය වැඩි නම් එයාගේ අගය වැඩි නම් අපේ යන අගය මෙතනින් යන ධාරාව ගමන් කරන තියෙන අගය අඩු වෙනවා. එයාට තියෙන ගමන් කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ප්‍රතිරෝධී අගය වැඩි වෙද්දී. ප්‍රතිරෝධී අගය අඩු වෙද්දී මෙතනින් ගමන් කිරීමේ හැකියාව පහසු වෙනවා. ඕක තමයි ඕම් විසින් කියලා දුන්නේ. ඒක තමයි ඒ අනුව තමයි අපේ ඕම් නියමය සඳහන් කරේ උෂ්ණත්වය. මේක අපිට ගන්න පුළුවන් උෂ්ණත්වයේ නියත අවස්ථාවේදී විතරයි. උෂ්ණත්වය නියතව පවතින අවස්ථාවක එහි දෙකලවර විභවාන්තරය ඒ ධාරාවට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒතර ප්‍රත්‍යාවර්ත ධාරා අපි කලින් කතා කරා ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ සන්නායක දෙකලවර විභවාන්තරය ධාරාව සමග වෙනස් වේ නම් ඒ ප්‍රත්‍යාවර්ත විභවාන්තරයක් හෝ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස හඳුන්වනවා. සන්නායක දෙකලවර විභවාන්තරය ධාරාව සමග වෙනස් වේ නම් ප්‍රත්‍යාවර්ත විභවාන්තරයක් සහ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස හඳුන්වනවා. ඒතකොට ප්‍රත්‍යාවර්ත ධාරා ගත්තාම දුවේ පුතේ ඕකේ වර්ග කීපයක් තියෙනවා. දැන් මේ තියෙන රූප සටහන අපි පෙන්නමු. මේ තියෙන්නේ සයිනාකාර ප්‍රත්‍යාවර්ත ධාරාව. ඒක තමයි අපි බහුලව දකින්නේ සයිනාකාර ප්‍රත්‍යාවර්ත ධාරාව. මේ තියෙන්නේ හතරැස් ආකාර ප්‍රත්‍යාවර්ත මේකත් ප්‍රත්‍යාවර්ත ධාරාව. මේකත් ප්‍රත්‍යාවර්ත. ඒ කියන්නේ මේක ත්‍රිකෝණාකාර. මේක කියත්තලාකාර. මේ තියෙන කියත්තලාකාර. මේ හතරම දුවේ පුතේ ප්‍රත්‍යාවර්ත ධාරා. දුවේ පුතාලා මෙතන හිස්ව තියලා ඇති මේක ලියා ගන්න ඇති නේ දුවේ පුතේ සන්නායක දෙකලවර විභවාන්තරය ධාරාව සමග වෙනස් වේ නම් ප්‍රත්‍යාවර්ත විභවාන්තරයක් හෝ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස හැඳින්වයි. හිස් තියෙන තැන උතන ලියා ගන්න. මම ඉස්සෙල්ලත් කිව්වා මං හිතන්නේ ඕක. දැන් දුවේ පුතේ මෙන්න මේ ප්‍රස්ථාර හතර ඔතන ඇඳ ගන්න හිස්ව තියෙන තැන ස්ථානයේ
දැන් අපේ මම ඉස්සෙල්ලත් කිව්වා අපේ ලංකාවේ ප්‍රධාන විදුලි සැපයුම තරංගය ප්‍රත්‍යාවර්ත ආකාරයි. අපිට සංඥාජනක වලින් අපිට ඒ වගේම ගන්න පුළුවන් ප්‍රත්‍යාවර්ත ධාරා. ඒ වගේ ප්‍රසංවාද කීපයක් එකතු කරලත් අපිට සයිනාකාර තරංග මේ වගේ ප්‍රත්‍යාවර්ත ධාරා හදාගන්න හැකියාව තියෙනවා. මේ ටිකත් අපි ඕකේ ලියා ගමු. අපි තිරයට ගමු මේ ටික. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සැපයුම් විදුලි තරංගයේ සයිනාකාර වේ. සංඥාජනකවල මූලික තරංගයේද සයිනාකාර වේ. සයිනාකාර තරංගවල ප්‍රසංවාද එකතු වූ විට සයිනාකාර තරංගවල ප්‍රසංවාද එකතු වූ විට විවිධ හැඩති තරංගාකාර නිර්මාණය කළ හැකිය. විවිධ හැඩති තරංගාකාර සයිනාකාර තරංගවල ප්‍රසංවාද එකතු වූ විට විවිධ හැඩති තරංගාකාර නිර්මාණය කළ හැකිය. හරි. මෙතන දුවේ පුතේ ප්‍රත්‍යාවර්ත ධාරාවත් එක්ක ආවර්ත කාලය ගත්තාම අපිට පුළුවන් සංඛ්‍යාතය හොයන්න. සංඛ්‍යාතය එක සංඛ්‍යාතය දුන්නොත් අපිට ආවර්ත කාලය හොයන්න පුළුවන්. මේ තියෙන දුවේ පුතේ ප්‍රස්ථාරයේ මේ ප්‍රස්ථාරයේ පූර්ණ ප්‍රත්‍යාවර්ත තරංගයක් මේ පූර්ණ ප්‍රත්‍යාවර්ත තරංගයේ ආවර්ත කාලය කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙන දුර. ඒ කාලය ටයිමින් එක කාලය අපිට ගත්තොත් අපිට පුළුවන් සංඛ්‍යාතය t සමානයි 1/8f. ඒ කාලය ගන්න පුළුවන් නම් අපිට පුළුවන් සංඛ්‍යාතය හොයන්න. සංඛ්‍යාතය දැනගත්තොත් අපිට පුළුවන් කාලාවර්තය කොච්චරද කියන එක ලියන්න. දෙපොතෝ මේකත් ඔතන හිස් තියෙන ස්ථානයේ මේ රූප සටහන ඇඳලා මේ තියෙන ටික ලියා ගමු. මේක දුවේ පුතේ නිතරම ඕන වෙන දෙයක්. එහෙනම් දුවල පුතාලා හොඳට මේක මතකයේ තබා ගන්න. ආවර්ත කාලය සමානයි 1/8f. f කියන්නේ සංඛ්‍යාතය. අපිට ගණන් වලදී ඕන වෙන හුඟක් වෙලාවට එක්කෝ සමහරක් වෙලාවට සංඛ්‍යාතය දීලා තිනවා. ඒ වෙලාවට අපිට ආවර්ත කාලය හොයන්න ඕනේ. ඒතකොට f සමානයි 1/8t. නැත්නම් t සමානයි 1/8f. දෙකම එකයි ඈ. මේ රූප සටහන ඇඳ ගන්න පැත්තෙන් ඇඳලා ආවර්ත කාලය ඒ කියන්නේ t කියන්නේ ආවර්ත කාලය ඒක සලකුණු කරගන්න. නැත්නම් හුඟක් පුදුවල පුතාලා වරද්ද ගන්නවා. පළවෙනි සමහරක් වෙලාවට ඔය මැද චක්‍රයට විතරක් ආවර්ත කාලය අරගෙන ලියනවා. එතකොට එහෙම වැරදි. භාගයක් ගත්තොත් වැරදි. සම්පූර්ණ එක ප්‍රත්‍යාවර්ත තරංගයක් දුර තමයි ආවර්ත කාලයක් විදිහට ගන්න වෙන්නේ. මෙන්න මේ දුර මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර තමයි ආවර්ත කාලය ලෙස අරගෙන මෙතෙන්ට නෙමෙයි. රයිට් මේක ලියා ගන්න ඇති කියලා හිතනවා. ඊට පස්සේ දුවේ පුතේ අපිට ඉගෙන ගන්න තියෙන තව දෙයක් තමයි තරංගාවක සාමාන්‍ය වෝල්ටීයතාවය හොයන එක වර්ග මධ්‍යන මූලාගය හොයන එක අපි දැන් ඉගෙන ගන්න යන්නේ ඊළඟට ඒක. දැන් දුවේ පුතේ මේකේ එවරේජ් කියන එක නම් දුවල පුතාලා හොඳට දන්නවා ඇති. දැන් සාමාන්‍යයෙන් දුවල පුතාලාගේ විභාගයට ගත්තාම විභාගයේ දැන් විෂය ධාරා 3ක් තියෙනවා නම් විෂය ධාරා 3 එකතුව ගත්ත විෂය ධාරා එක විෂයට තියෙන එකතු ලකුණු අරගෙන ඒ තුන එකතු කරලා ඒක තුනෙන් බෙදුවාම සාමාන්‍ය අගය එනවා. එතකොට අපිට දුවේ පුතේ මේ සයිනාකාර ප්‍රත්‍යාවර්ත ධාරා තරංගවලත් අපිට ඒ වගේ එවරේජ් එක ගන්න පුළුවන්. ඒතර දුවල පුතාලාට පේනවා ඇති. හැබැයි ප්‍රත්‍යාවර්ත ධාරා තරංගවල සමානව දෙපැත්තට විචලනය වුණොත් එතකොට ධනාගය සහ ඍණාගය කපලා ගියාට පස්සේ සමානව තිබ්බොත් එතකොට මොකද වෙන්නේ?
බිඳුව වෙනවා. දැන් දුවේ පුතේ මෙන්න මේක බලමු. දැන් මේකේ තියෙන්නේ දැන් මේ රූප සටහනේ පේන්නේ දුවේ පුතේ සමාන ත්‍රිකෝණ දෙකක්. සමාන ත්‍රිකෝණ දෙකක්. එතකොට මේකේ ධන පැත්තට සහ ඍණ පැත්තට වෙන වෙනම යනවා. එතකොට දැන් මේකේ සාමාන්‍ය අගය ගත්තොත් මේ ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණේ කපලා යනවා. එතකොට සාමාන්‍ය මෙන්න මේ වගේ ශුන්‍ය වෙනවා. සාමාන්‍ය ශුන්‍ය වෙනවා. හැබැයි අසම්මිතික තරංගයක් වුණොත් මේ වැඩි පැත්තට සාමාන්‍ය අගයක් හිටිනවා. අසම්මිතික තරංගයක් වුණොත් නේද මේ පැත්ත වැඩි වෙලා මේ පැත්ත අඩු වුණොත් මේකෙන් මේක අඩු වුණාට පස්සේ මේකේ සාමාන්‍ය අගය හිටින්නේ ධන පැත්තට හිටින්නේ. දැන් ඔය ආකාරයෙන් අපිට අසම්මිතික තරංගයකටත් අපිට පුළුවන් ඒ වගේ ප්‍රත්‍යාවර්ත ධාරාවල වෙනස් වීම අනුව අපිට අගයක් මෙයා කරන්න. දුවල පුතාලා මෙන්න මේකත් පොඩ්ඩක් ලියා ගමු. මේ රූප සටහන ඔතන සාමාන්‍ය කියන එකේ අර්ථය ධන අර්ධ චක්‍රය සහ ඍණ අර්ධ චක්‍රය සාමාන්‍ය විභව අන්තරය යනු විවිධ වෝල්ටීයතා මට්ටම් වල එකතුවේ සාමාන්‍ය අගයයි. මේක ලියාගෙන ඉවර ඇති. ඊළඟට මේ රූප සටහන දුවල පුතාලා පොතේ ඇඳ ගන්න. මේ රූප සටහන මම හිතන්නේ රූප සටහන දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේකේ ධනාග්‍රය සහ ධන පැත්ත සහ ඍණ පැත්ත සාමාන්‍යයෙන් මේ විදිහට ලියාගත්තට පස්සේ ඕකේ සාමාන්‍යයෙන් ශුන්‍ය වෙනවා. දෙපැත්ත එකතුව ගත්තට පස්සේ ඇයි දෙපැත්ත සමානයි. එතකොට දෙපැත්ත සමාන වෙද්දි මේකේ සාමාන්‍යයෙන් ශුන්‍යයි. මේකත් ලියා ගන්න. මේ තියෙන්නේ අසම්මිතික තරංගය. අසම්මිතික තරංගයක් වුණොත් දුවේ පුතේ ඒකට අසම්මිතික පැත්තට ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකේ අගයේ සාමාන්‍ය ගත්තොත් මේ වැඩි පැත්තට ධන මේක විදිහට නම් ධන සාමාන්‍ය අගයක් තමයි හිටින්නේ. මේක අපි ලියා ගමු. තරංගය අසම්මිතික වන විට ධන සාමාන්‍ය වෝල්ටීයතා අගයන් සහ ඍණ සාමාන්‍ය වෝල්ටීය අගයන් එකිනෙකට මේ ඇවිල්ලා දුවේ පුතේ කලින් එක කලින් අපි මේ අසම්මිතිකට එකට ඉස්සෙල්ලා මේ කියන්නේ ධන සහ ඍණ මේ සමාන අවස්ථාවේදී මේකේ අගය ශුන්‍යයි කියන එක තමයි මේ කියවන්නේ. ඒක එතන ලියා ගන්න. තරංගයේ අසම්මිතික වන විට ධන සාමාන්‍ය වෝල්ටීයතා අගයන් සහ ඍණ සාමාන්‍ය වෝල්ටීයතා අගයන් එකිනෙකට සමාන වේ. ඔක ලියා ගමු. තරංගයක් සමමිතික වන විට ධන සාමාන්‍ය වෝල්ටීයතා අගයන් සහ ඍණ සාමාන්‍ය වෝල්ටීයතා අගයන් සමාන වේ. එබැවින් සමමිතික තරංගයක සාමාන්‍ය අගය ශූන්‍ය වේ. සමමිතික තරංගයක අගය ශූන්‍ය වේ. ප්‍රත්‍යාවර්ත තරංගයක සාමාන්‍ය වෝල්ටීයතා අගය යනු සරල ධාරා වෝල්ටීයතා අගයයි. ප්‍රත්‍යාවර්ත තරංගයක සාමාන්‍ය වෝල්ටීයතා අගය යනු සරල ධාරා වෝල්ටීයතා අගයයි. ඊළඟට ලියා ගමු අසම්මිතික තරංගය. අපි ඉස්සෙල්ලා පෙන්වුවේ අසම්මිතික තරංගය. මෙන්න මේ වගේ අසම්මිතික තරංගය. මේ අසම්මිතික තරංගය ගත්තාම මෙන්න මේ ආකාරයේ අසම්මිතික තරංගයක සාමාන්‍ය වෝල්ටීයතා අගය ධන හෝ ඍණ අගයක් ගනී. දැන් ඉස්සෙල්ලා පෙන්නපු රූපේ අපි එතරම් ලියා ගමු.
ඉහත රූපේ තරංගයේ ධන විස්තරය ඉහත රූපේ තරංගයේ ධන විස්තරය සුණ අර්ධයේ විස්තරයට වඩා වැඩි බව පෙනේ. සුණ අර්ධයේ විස්තරයට වඩා වැඩි බව පෙනේ. මේ නිසා එහි සාමාන්‍යයගය එම නිසා මෙහි සාමාන්‍යයගය ධන අගයකි. නිසා එහි සාමාන්‍යයගය ධන අගයකි. එනම් එය ධන සරල ධාරා අගයක් ගනී. එනම් එය ධන සරල ධාරා අගයක් ගනී. right. ඊළඟට අපි කතා කරමු විද්‍යුත් ජවය. විද්‍යුත් ජවය. ජවය ශක්තිය. මොකද්ද මේ ජවය කියන්නේ? විදුලියේ මොකද්ද මේ ජවය කියන්නේ? ජවය සමානයි P සමානයි VI. P සමානයි VI. විභවය සහ ධාරාව අතර ගුණිතය ජවයට සමානයි. ජවයේ ඒකකය මොකද්ද? වොට්. ජවයේ ඒකකය වොට්. ඒකත් අපි ලියාගමු විද්‍යුත් ජවය විවරයක් විදුලි ශක්තිය උපයෝගී කරගෙන විවරයක් විදුලි ශක්තිය උපයෝගී කරගෙන කරන ලබන කාර්ය ප්‍රමාණය කරන ලබන කාර්ය ප්‍රමාණය විද්‍යුත් ජවය ලෙස හඳුන්වයි. විද්‍යුත් ජවය ලෙස හඳුන්වයි. විභරයක දෙකලවර විභවාන්තරය V හා එය තුලින් ගලන ධාරාව I ගුණිතයට ජවය සමාන වේ. P සමානයි VI කියලා ලියා ගන්න. උඩින් විද්‍යුත් ජවය එතනම ඒකකේ ලියා ගන්න වොට් කියලා ලියා ගන්න. අනිවාර්යයෙන්ම අපි ඒකකය දැනගෙන තියෙනවා විභාග ප්‍රශ්නවලදී ඒක සඳහන් කරන්න ඕනේ. වොට් කියලා සඳහන් කරන්න වොට්. විද්‍යුත් ජවය ඒකකය වොට්. දුවපුතේ මේ වගේ ගණන් හදද්දී අපිට මෙන්න මේ වගේ දේවලුත් දැනගෙන තියෙන්න ඕන. සුගත දුවල පුතාලා සමහරක් වෙලාවට වරද්දන තැන. මිලිවොට් මේ කුඩා සිම්පල් m අකුරෙන් කියන්නේ මිලිවොට් කියලා. මිලිවොට් 1000ක් වොට් එකයි. වොට් 1000ක් කිලෝවොට් එකයි. කිලෝවොට් 1000ක් මෙගාවොට් එකයි. මෙගාවොට් 1000ක් ගිගාවොට් එකයි. කිලෝ කියන්නේ කීයද? 10 3 වෙනි බලය. මෙගා කියන්නේ කීයද? 10 6 වෙනි බලය. ගිගා කියන්නේ කීයද? 10 9 වෙනි බලය. දුවේ පුතේ මේකත් අපි දැනගෙන තියෙනවා. මේකත් දුවේ පුතේ ඒ නෝට් එකේ එතන සටහන් කරගන්න. හරි. අපි යමු ඊළඟට වර්ග මධ්‍යේන මූලාගය. වර්ග මධ්‍යේන මූලාගය. වර්ග මධ්‍යේන මූලාගය කියන්නේ මොකක්ද ඔය පුතේ? සාමාන්‍යයෙන් අපි දන්නවා ඒක කාලයේදී ජනනය වන තාප ශක්තියක් මේකේ තියෙනවා. විභවය ගත්තාම ඒ මේ ජනනය වෙන වර්ග මේ තාප ශක්තියක් මේකේ තියෙනවා. ඒතොර මේ ජනනය වන වීම සඳහා ප්‍රතිරෝධය තුලින් ගලා යන සරල ධාරාව සරල විදුලි ධාරාවේ විශාලත්වය තමා අපි ප්‍රත්‍යාවර්ත ධාරාවේ වර්ග මධ්‍යේන මූලාගය ලෙස හඳුන්වන්නේ. සරල ධාරා විදුලි සරල ධාරාවේ විශාලත්වය, ඒ කියන්නේ
ප්‍රතිරෝධය තුලින් ගන්න සරල ධාරාවේ විශාලත්වය ජනනය වීමේදී. ඒක තමයි අපි වර්ග මධ්‍යන මූලාගය කියලා කියන්නේ. වෝල්ටීයතාවය අපි වර්ග මධ්‍යන වෝල්ටීයතාවය ලෙස හඳුන්වනවා. IRMS සහ VRMS. මෙන්න මේ ඡේදෙත් දුවේ පුතේ උතන ඒ හිස්ව තියෙන ස්ථානයේ විශේෂයෙන් ලියා ගන්න. මෙතන highlight කරගන්න දුවේ පුතේ. ප්‍රතිරෝධයක් තුලින් ගලා යා යුතු සරල විදුලි ධාරාවේ විශාලත්වය ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවේ වර්ගමූල අගය ලෙස අර්ථ දක්වනවා. අන්න ඒ කොටස පොඩ්ඩක් highlight කරගන්න. මේ ඡේදය ලියා ගන්න එතන. දුවපතේ අපේ භාවිතා කරන හුඟක් පිනුම් උපකරණවලදී අපි භාවිතා කරන්නේ මේ වර්ග මධ්‍යන මූලාගය තමයි අපි විභවය සහ IRMS සහ VRMS ලෙස සලකන්නේ. ඒ කියන්නේ අපි දන්න ප්‍රත්‍යාවර්ත ධාරාවල සරල ධාරා අගය තමයි මේ වර්ග මධ්‍යන මූලාගය ලෙස සැලකෙන්නේ. IRMS සහ VRMS කියන එක. IRMS කියන්නේ ධාරාවේ වර්ග මධ්‍යන මූලාගය වර්ග මධ්‍යන මූල ධාරාව වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය VRMS කියලා අපි සලකනවා. එතකොට මේ වගේ ප්‍රත්‍යාවර්ත ධාරාව වෙනස් වෙන ප්‍රත්‍යාවර්ත ධාරාවල වෙනස් වන ලාක්ෂණිකවල මේකේ සරල ධාරා අගය තමයි අපි IRMS කියලා සැලකෙන්නේ. එතකොට මේ IRMS සාමාන්‍යයෙන් අපි ප්‍රත්‍යාවර්ත ධාරාවක ගත්තාම දුවේ පුතේ අපි මෙන්න මේ වගේ සූත්‍රයකට එනවා. ඒ කියන්නේ මේ දුර පුතාලට පේනවා ඇති මේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දුර අපි උස කියනවා IP peak මෙතෙන්ට කියන්නේ peak IP බෙදීම මූල දෙක සමාන වෙනවා IRMS වල අගයට. දුර පුතාලට පේනවා ඇති IRMS සමාන වෙනවා IP බෙදීම මූල දෙක. මෙන්න මේ ආකාරයෙන්ම highlight කරගන්න. IRMS සමානයි IP බෙදීම මූල දෙක. IP කියන්නේ දුවේ පුතේ එතනත් ඒක මාක් කරගන්න. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස. මෙතන මේ ලක්ෂයේ සිට මෙන්න මෙතෙන්ට උස තමයි IP කියලා කියන්නේ. IP බෙදීම මූල දෙක IRMS ලෙස සැලකෙන්නේ. IRMS සමානයි IP බෙදීම මූල දෙක. වර්ග මධ්‍යන ධාරා IRMS ලෙසද ප්‍රත්‍යාවර්ත ධාරාවේ උපරිමාගේ IP ලෙසද ගන්නා සයිනාකාර තරංගයක් සඳහා මෙම රාශිය අතර සම්බන්ධය සමානයි IRMS සමානයි IP බෙදීම මූල දෙක. ඔය IRMS සමානයි IP බෙදීම මූල දෙක කියන එක දුවේ පුතේ highlight කරගන්න. අපිට ඒක නිතරම ඕන වෙනවා. ඊට පස්සේ VRMS කියන්නේ දුවේ පුතේ VP බෙදීම මූල දෙක. VP කියන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරය ගත්තාම මෙතන ඉඳන් මෙතෙන්ට VP ප්‍රතිරෝධී වෝල්ටීයතාවයේදී මෙතන VP අගය තමයි අපි VP කියලා ගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස. VP බෙදීම මූල දෙක සමාන වෙනවා VRMS කියන එක. ජවයේ ශක්තිය එක්ක තමයි දුවේ පුතේ ඒක වෙනස් වෙලා තියෙන්නේ. අපි ජනනය වන තාපය අනුව මේක වෙනස් වෙලා තියෙන. ඒකද මේකත් මේ විස්තරේ ලියා ගන්න ගම VRMS සමානයි VP බෙදීම මූල දෙක කියලා ලියා ගන්න.
හරිනේ. මේ තියෙන විවිධ තරංගාකාර සඳහා මෙම සංඛ්‍යාත අගයන් වෙනස් වන අතර ඒවා හැඩ සාධක මත රඳා පවතී. ඒක එච්චරම වැදගත් නෑ. තරංගවලදී සංඛ්‍යාත්මක අගයන් වෙනස් වන විට ඒ හැඩේ සාධකය වෙනස් වෙනවා. ඊළඟට දුවේ පුතේ අපි මේ ඕම් නියමයේ භාවිතා කරලා ප්‍රතිරෝධක වල සම්බන්ධතා ගොඩනගා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධක සමාන්තරගත සම්බන්ධතාවය, ශ්‍රේණිගත සම්බන්ධතාවය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. අපි දැන් බලමු දුවේ පුතේ අපි පොඩි සරල උදාහරණ කිහිපයක් සමග ප්‍රතිරෝධයක ශ්‍රේණිගත සහ සමාන්තරගත සම්බන්ධතාවය සඳහා යන්න. right. මෙන්න මේ ආකාරයෙන්. අපි ගමු මේ වගේ ප්‍රතිරෝධක තුනක් මේක R1 මේක R2 මේක R3 අපි මේ අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න බලමු. මෙතනින් අපි සැපයුම් විභවය V කියලා ගමු. එතකොට මේක තුලින් ගන්න ධාරාව පුතේ මේ අපි මෙතනින් I කියලා ධාරාවක් ගියොත් මේක ශ්‍රේණිගත නිසා මේක මේ සියලු ප්‍රතිරෝධක හරහා යන්නේ I. දෙවියන් මම කිව්වා ශ්‍රේණිගත නම් විභවයන් වෙනස් වෙනවා. ප්‍රතිරෝධය යනවා. මම මතකද මේ විදුලි තාක්ෂණ වේදය පටන් ගත්ත දවසේ කිව්වා මොකද්ද? මොකද්ද කිව්වේ? නළලේ කොටා ගන්න කිව්වා තියරි එක. මොකද්ද? විභවයන් ශ්‍රේණිගත නම් විභවයන්ගේ එකතුවට සමාන වෙනවා. සමාන්තරගත නම් විභවයන් සමානයි. මම කිව්වා ඒක ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්නවා නම් සදාකල් ඕක ඔළුවේ තියා ගන්න ඕනේ කියන්නේ. ඒතර අපි ඒක බලමු. දැන් මෙතන අපි ගත්තොත් මෙන්න මෙතන විභවය. දැන් මෙතන විභවය V1 කියලා ගත්තොත්. මෙතන විභවය V2 කියලා ගත්තොත්. මෙතන විභවය V3 කියලා ගත්තොත්. දුවපතේ මං කිව්වා ශ්‍රේණිගත විභවයන්ගේ එකතුව. ශ්‍රේණිගත දැන් මෙතන ප්‍රතිරෝධක තුනක් ශ්‍රේණිගතව තියෙන්නේ. මේ විභවයන්ගේ එකතුව මේ විභවයට සමාන වෙනවා. එතකොට V සමාන වෙනවා V1 ධන V2 ධන V3. ඉතින් දුව පුතේ මොකද්ද මේ V1 කියන්නේ? V1 කියන්නේ IR1. IR1. V2 කියන්නේ මොකද්ද? IR2. V3 කියන්නේ මොකද්ද? IR3. IR3. එතකොට මේකේ මුළු පද්ධතියේ සමක ප්‍රතිරෝධය කොච්චරද? අපි ඒක ගමු. සමග ප්‍රතිරෝධය ඒක තමයි R. R ගත්තොත් R සමානයි IR. එතකොට මෙතන V I R. එතකොට මෙතන විභවය කොච්චරද? V1. V1 කියන්නේ IR1. IR1 ධන IR2. V2 කියන්නේ මෙතන V2 කියන්නේ IR2. V3 කියන්නේ IR3. එතකොට මේ පද්ධතියේම මේ I පොදු හරය ලෙස ගත්තයි. මෙතන මේ පැත්තේ IR සමානයි I පොදු කරලා ගත්තොත් එතකොට මේ අයිට මේ අයි කපලා යනවා R සමානයි R1 ධන R2 ධන R3 මේ ප්‍රතිරෝධක n සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් n සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් n සංඛ්‍යාවක් තිබ්බත් මේකේ ප්‍රතිරෝධවල එකතුව තමයි යන්නේ. මේක තමයි දුවේ පුතේ ශ්‍රේණිගත සම්බන්ධතාවය. ශ්‍රේණිගත ප්‍රතිරෝධක ශ්‍රේණිගත සම්බන්ධතාවය තමයි ප්‍රතිරෝධක R සමග ප්‍රතිරෝධය R නම්
R1 R2 R3 ඒ තුනේම එකතුව තමා මේකේ සමක ප්‍රතිරෝධය වෙන්නේ. දුර පුතාලට තේරෙන්න ඇති මං කරේ මොකද්ද? මම කරේ මේකේ විභවය මේකේ විභවය මේකේ විභවය. මේ විභවයන් තුනේ එකතුව මොකද මේ දෙක මේ මෙතන විභවය මේ විභවයට සමාන්තරගතයි. එතකොට මේ විභවය මේ විභවයට සමාන වෙනවා. එතකොට ශ්‍රේණිගත නම් විභවයන්ගේ එකතුවට තමයි සමාන වෙන්නේ. ඒ තුනේ එකතුව මේ විභවයට සමාන වෙනවා. මම ඒක තමයි කිව්වේ මුලින් අපි ඉගෙන ගත්ත මූලික තියරි එක. ඒක තමයි නිතරම මම කිව්වා ඒක දන්නේ නැත්නම් අපිට මේ ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික කරන්න බෑ. එතකොට මේ ආකාරයෙන් අපිට මේක සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන්. සමක ප්‍රතිරෝධක සඳහා අපිට මේ ආකාරයෙන් යොදා ගන්න පුළුවන්. හරි දුව පුතේ මෙන්න මේක දුව පුතාලා එහෙමනම් දැන් තිරේ දිස්වේ දුව පුතාලට මේකේ මේ තියෙන සමාන්තරගත ශ්‍රේණිගත අවස්ථාවේදී R1 R2 R3 ඒකේ විභවය V1 V2 V3 ඒකේ සම්පූර්ණ සමක ප්‍රතිරෝධය R I කියලා ගත්තොත් I R වෙනවා එතන සමක විභවයට මෙන්න මේ ටික එතන ලියාගමු ඉක්මන් කරලා ලියාගමු ඕම් නියමයේ තියරි එක ඔක ඔළුවේ තියෙන්න ඕනේ. හරි දුවල පුතාලා මේක ලියාගෙන ඉවර ඇති. අපි දැන් ඊළඟට බලමු සමාන්තරගත සම්බන්ධතාවය කොහොමද කියලා. සමාන්තරගත සම්බන්ධතාවය. සමාන්තරගත සම්බන්ධතාවය. එතකොට දුවේ පුතේ අපි මේ විභවය මේ ආකාරයට දෙනවා. සමාන්තරගතව තමා ප්‍රතිරෝධක අපි සටහන් කරන්නේ. මම මේ අවස්ථාවේ ප්‍රතිරෝධක 3ක් පමණක් ගන්නම්. මේකේ සැපෙන විභවය V R1 R2 R3 දුවපුතේ දැන් ධාරාව ගත්තොත් I ධාරාව ගියොත් අපි දන්නවා දුවපුතේ මේ මෙතනදී ධාරාව මේ වගේ සමාන්තරගත අවස්ථාවේදී එකම ධාරාව නෙමෙයි යන්නේ. ප්‍රතිරෝධය අනුව ධාරාව වෙනස් වෙනවා. ධාරාව වෙනස් වෙනවා. එතකොට මෙතනින් යන්නේ අපි I1 ධාරාව කියලා ගත්තොත් මෙතනින් යන්නේ I2 කියලා ධාරාව ගත්තොත් මෙතනින් යන්නේ I3 ධාරාව කියලා ගත්තොත් හැබැයි සමක සම්පූර්ණ ධාරාව I තමා I1 ධන I2 ධන I3 වෙන්නේ.
ඒකම දුවේ පුතේ දැන් අපි මෙන්න තව දෙයක් ඉගෙන ගත්තා. මොකද්ද? මෙතන වෝල්ටීයතාවය විභවය මේ විභවයන්ට සමානයි. විභවයන්ට සමානයි. ඇයි සමාන්තරගතයිනේ? අපි ඉගෙන ගත්ත එක තියරියක්නේ. සමාන්තරගත නම් විභවයන් සමානයි. සමාන්තරගත නම් විභවයන් සමානයි. එතකොට මෙතන විභවය v නම් මෙතන විභවයත් vමයි. මෙතන විභවයත් vමයි. මෙතන විභවයත් vමයි. එතකොට මෙතන I1 ගත්තොත් දුවේ පුතේ මෙතන I1 කියන එක සමාන වෙනවා මොකද්ද? v බෙදීම R1 වලට. v බෙදීම R1. I2 කියන එක සමාන වෙනවා මේක මම ගත්තේ v සමානයි IR වලින් I යුක්ත කරාම I සමානයි v බෙදීම R. එතකොට මෙතන I 1ට එනවා v බෙදීම R1. I 2ට එනවා v බෙදීම R2. I 3ට එනවා v බෙදීම R3. හරි. එතකොට දුවේ පුතේ දැන් මේක දැන් අපි සමක මේක තමයි සමක ප්‍රතිරෝධය R කියලා ගත්තොත් මේකේ සමක ප්‍රතිරෝධය R ගත්තොත් I සමානයි I වලට ගත්තොත් මේ v බෙදීම R. ඒතර අපිට මේ I වලට දැම්ම හැකි v බෙදීම R. එතකොට අපි I 1ට හොයාගත්තා v බෙදීම R1. v බෙදීම R1. I 2 සමානයි v බෙදීම R2. sorry මෙතන R1. v බෙදීම R3. දැන් මේ තුනේම v පොදුයි. v බෙදීම R මේකේ v පොදුයි. එක යට R1 ධන එක යට R2 ධන එක යට R3. එතකොට මේ v ට v කපලා යනවා. මේක එක යට R සමාන වෙන්නේ එක බෙදීම R1 ධන එක බෙදීම R2 ධන එක බෙදීම R3. මේක තමා සමාන්තරගත අවස්ථාවේ සමක ප්‍රතිරෝධය. එක යට R සමානයි එක යට R1 ධන එක යට R2 ධන එක යට R3. එතකොට දැන් මේකේ ප්‍රතිරෝධක විශාල සංඛ්‍යාවක් තිබ්බොත් අපිට පුළුවන් වෙනවා ඒ ප්‍රතිරෝධක අපි හිතමු 10ක් තිබ්බා කියලා. ඒ ප්‍රතිරෝධ 10ම සමක ප්‍රතිරෝධය එක යට R සමාන්තරගත නම් එක යට R1 ධන එක යට R2 ධන එක යට R3 එක යට R4 එක යට R5 එක යට R6 ඒ ආකාරයෙන් ඕනෑම සංඛ්‍යාවක අපිට සමාන්තරගත නම් විභවය ගත හැකියි. දැන් මෙතනදිත් අපි යොදාගත්ත තියරි එක මොකද්ද දුවේ පුතේ? අර මම කිව්වා සමාන්තරගත නම් විභවයන් සමානයි. ඒතොර ඒ හින්දා තමයි මට පුළුවන් උනේ මේ විභවය මෙතෙන්ට v සමානයි. මේ විභවයත් මේ v සමානයි. මෙතන විභවයත් v සමානයි. මට එහෙම දැමීමේ හැකියාව ලැබුණේ කොහොමද? සමාන්තරගත නම් විභවයන් සමානයි. මං කිව්වේ මේක කොහෙ ගියත් එනවා. ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්නකම් මම උගන්වන හැම පාඩමකම මම ඕක මතක් කරනවා. ඕක නැතුව අපිට මේ දුවන්න බෑ. ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික දුවන්න බෑ. සමාන්තරගත නම් ඕක තමයි මූලික સિદ્ધාන්තය. ඕක දන්නේ නැත්නම් අපිට මේ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න බෑ. ඉතින් මේ ආකාරයෙන් අපිට පුළුවන් මේ දර්ශකය අපිට ගොඩනගා ගන්න. සමාන්තරගත අවස්ථාවේ ප්‍රතිරෝධයේ අගය හොයන ආකාරය. මේක අපි නැවත මේක දුවේ පුතේ ඔතන දුවලා පුතාලගේ නෝට් එකේ සටහන් කරගන්න.
හරි. දුවේ පුතේ අපි එහෙමනම් මේකේ පොඩි අභ්‍යාස කීපයකුත් අපි චුට්ටක් බලමු. මේ තියෙන සමාන්තරගත අවස්ථාවේ කීපයක් තියෙනවා. අපි බලමු මේවා හදන්න ඉතාමත් සරල ඒවා. දැන් මේ තියෙන්නේ සමාන්තරගත ප්‍රතිරෝධක තුනක්. අපි දැන් ඉගෙන ගත්ත සමාන්තරගත එකේ ප්‍රතිරෝධයේ සූත්‍රය මොකද්ද? 1යට R සමානයි 1යට R1 ධන 1යට R2 ධන 1යට R3. ඔක තමයි අපි දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත සූත්‍රය. එතකොට දුවේ පුතේ අපි දැන් බලමු දැන් මේකේ 1යට 20 සමක ප්‍රතිරෝධය 1යට R සමානයි 1යට 20 120 ධන 1යට 120 ධන 1යට 120. එතකොට දුවේ පුතේ දැන් 1යට R මේකේ පොදු හරය 120 ගත්තොත් එතකොට 1 ධන 1 ධන 1. එතකොට 1යට R සමානයි 3 බෙදීම 120. එතකොට මේකේ ගුණිතය මාරු වෙද්දී R සමාන වෙනවා 120 බෙදීම 3. ඒ කියන්නේ 40යි ඕම්. 40යි ඕම්. ඔක දුවේ පුතේ දුවලා පුතාලාගේ නෝට් එකෙත් හදා ගන්න. දෙවෙනි ගාන තනියම හදන්න බලන්න. දෙවෙනි ගාන තනියම හදන්න බලන්න. දැන් සරලයි, ඉතාමත් සරලයි, ඉතාමත් පොඩි ගණන් මේවා. පළවෙනි ගාන ලියා ගන්න ඇති කියලා හිතනවා. අපි යමු දෙවෙනි ගානට. දෙවෙනි ගාන ගත්තාම දෙවෙනි ගානෙත් 1යට R මේ ප්‍රශ්නේ 1යට R සමාන වෙනවා. මේකෙත් ප්‍රතිරෝධක තුනම තියෙන්නේ සමාන්තරගතව. ප්‍රතිරෝධක තුනම තියෙන්නේ සමාන්තරගතව. එහෙනම් අපි මේක සමාන්තරගත නිසා අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත තියරි එක අනුව 1යට R යොදන්න පුළුවන්. 1යට R බෙදීම 1යට R1 ධන 1යට R2 ධන 1යට R3. එතකොට මේකේ පළවෙනි ප්‍රතිරෝධකය 1යට R 1යට 5 ධන 1යට 10 ධන 1යට 100. මේකේ පොදු හරය 100යි. පොදු හරය 100 ගත්තොත් 5ට ගත්තොත් 20යි. 10ට ගත්තොත් 10යි. 100ට 1යි. දුවේ පුතේ 1යට R සමානයි කීයද 31 බෙදීම 100. එතකොට R සමානයි 100 බෙදීම 100
100 බෙදීම 30. මේක සුළු කරලා දාගන්න 3 දශම sorry මේක 31 100 බෙදීම 31 100 බෙදීම 31 මේක ආසන්න වශයෙන් 3.6ක් වගේ වෙයි. ඒක සුළු කරලා දාගන්න මම නිකන් මනෝමයෙන් සුළු කරේ. එහෙනම් දුල පුතාලා ඒක හරියටම සුළු කරලා දාගන්න. මේ ආකාරයෙන් තමයි අපිට සමාන්තරගත අවස්ථාවේදී අපිට මේක ගණනය කරගන්න පුළුවන්. අපි යමු මේක මාත් එක්කම මම හිතන්නේ ලියා ගන්න ඇති දුවල පුතාලා. අපි යමු ඊළඟ කොටසට. මේකේ මේ තියෙන්නේ දැන් මේ රූපේ දැක්කොත් දුවේ පුතේ දුවල පුතාලට පේන්නේ මේකේ ශ්‍රේණිගත සමාන්තරගත දෙකම තියෙනවා. ශ්‍රේණිගත හා සමාන්තරගත කියන දෙකම තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතිරෝධක දෙක 100 දෙක ඇවිල්ලා සමාන්තරගතයි. එතකොට 220 740 ඒ ටික ශ්‍රේණිගතයි. එතකොට අපි ඉස්සලා මේ වගේ ගානකදී ඉස්සලාම මෙන්න මේ කොටස අපි හදලා තියාගන්න. එතකොට මේ කොටස හැදුවාම 1/8 r සමාන වෙන්නේ 1/8 ධන 1/8 100. එතකොට 1/8 r සමාන නම් මේක පොදු හරය 100 ගත්තොත් 1 ධන 1 ඒ කියන්නේ 2යි. එතකොට r සමාන වෙනවා 100 බෙදීම 2. එතකොට r සමාන වෙනවා 50යි ඕම්. එතකොට අපිට මෙන්න මේ කොටසට දැම්ම හැකි 50යි ඕම් කියලා. එතකොට මේ කොටස 50යි ඕම්. එතකොට මේ දැන් මේ තුන ඇවිල්ලා ශ්‍රේණිගතයි. එතකොට මේකේ සමක ප්‍රතිරෝධය සමාන වෙන්නේ 220 ඕම් ධන 50යි ඕම් ධන 470යි. 470යි. එතකොට මේක එකතු වෙනවා මෙතන වෙනවා 270යි 270යි 470යි. ඒ කියන්නේ 540යි 540යි 640යි 740යි. 740යි ඕම්. මේක තමයි සමග ප්‍රතිරෝධය වෙන්නේ. මේක ලියා ගන්න. ඊළඟ හතරවෙනි ගාන තනියම උත්සාහ කරන්න බලන්න. ඒක ඉතාමත් පහසු ගානක්, සරල ගානක්. හතරවෙනි ප්‍රශ්නේ තනියම කරන්න.
හරි. අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ. දැන් දුවේ පුතේ මෙන්න මෙහෙම තිබ්බා කියලා මේක මේ සමාන්තරගත නෙමෙයි. මේක මේ දෙපැත්තේ තිබ්බා කියලා මේක සමාන්තරගත නෙමෙයි. මේක ශ්‍රේණිගතයි. ඒ කියන්නේ මේ තුනම මේ ඔක්කොම එක පේලියට තියෙන. මෙහෙම තිබ්බට මේක උඩ යට තිබ්බට මේ තියෙන ඔක්කොම එක පේලියට. ඉතින් මේක සමාන්තරගත නෙමෙයි. මේක ශ්‍රේණිගතයි. ඒතර මේ ශ්‍රේණිගත. මේකේ අනිත් එක මේකේ ධාරාව තමයි ගණනය කරන්න කියලා තියෙන්නේ. අපි බලමු ඉස්සලාම ධාරාව ගණනය කරන්න කලින් මේ පරිපථයේ අපිට ඉස්සලාම සමක ප්‍රතිරෝධය හොයාගන්න ඕනේ. එතකොට දැන් මේ හතරම ශ්‍රේණිගතයි. එකිනෙක ශ්‍රේණිගත නම් මම මොකක්ද කිව්වේ? ශ්‍රේණිගත නම් R සමානයි R1 ධන R2 ධන R3 ධන R4. ශ්‍රේණිගත නම් ප්‍රතිරෝධවල එකතුවට සමාන වෙන්නේ. එතකොට මේකේ පළවෙනි ප්‍රතිරෝධය 65 ඕම්, දෙවෙනි එක 84යි, R4 73 ධන 10. දැන් අපි දුවේ පුතේ මේ ටික එක්කහුව කරමු. මේ ටික එකතු කරන්න තියෙන්නේ. එතකොට 5යි 4යි 9යි 9යි 3යි 12යි එකක් ඉතුරුයි 7යි 7යි 8යි 15යි 15යි 7යි 22යි 22යි 1යි 23යි. හරිනේ? 5යි 4යි 9යි 9යි 3යි 12යි 2යි එකක් ඉතුරුයි 7යි 7යි 8යි 15යි 15යි 7යි 22යි 22යි 1යි 23යි. මේ තමයි සමග ප්‍රතිරෝධය R. දැන් අපේ මේ ප්‍රශ්නේදී අහන්නේ ධාරාව ගණනය කරන්න. ඒතර අපි දැන් ප්‍රතිරෝධී අගය අපි දන්නවා. ප්‍රතිරෝධයේ අගය අපි දන්නවා. දැන් අපිට විභවය දීලා තියෙනවා 25යි කියලා. ඒතර දුවේ පුතේ හරි ලේසියි. V සමානයි IR. V සමානයි IR. V සමානයි IR. V කීයද? V අපිට දීලා තියෙනවා 25යි. I තමයි හොයන්න කියන්නේ. R අපිට තියෙනවා 232යි. එතකොට I සමාන වෙනවා 25 බෙදීම 232. මේක දුවේ පුතේ සුළු කරලා දාගන්න. මේක සුළු කරලා දාගන්න. හරි දුවේ පුතේ දුවල පුතාලා දැන් මේක ලියාගෙන ඉවර ඇති. දැන් අපි පොඩි සාරාංශගත කරොත් අපි අද දැන් කරා ප්‍රතිරෝධයක ශ්‍රේණිගත සමාන්තරගත සම්බන්ධතා. ඒතකොට ශ්‍රේණිගත නම් අපි කිව්වා ප්‍රතිරෝධී සමක ප්‍රතිරෝධය R නම් R1 ධන R2 ධන R3 සමාන්තරගත නම් 1 යට R සමානයි 1 යට R1 ධන 1 යට R2 ධන 1 යට R3. ඒතර සමාන්තරගත ප්‍රතිරෝධක ගොඩක් තියෙනවා නම් අපිට n සංඛ්‍යාවක් තියෙනවා නම් 1 යට n දක්වා අපිට ඒක අගය ගන්න පුළුවන්. ඊට පස්සේ සමාන්තරගත ශ්‍රේණිගත දෙකම තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ සමාන්තරගත ටික එකට අරගෙන ඉස්සෙල්ලා ගණනය කරලා ඊට පස්සේ සමාන්තර ශ්‍රේණිගත ගණන් ටික එකතු කරලා ගන්නවා. දැන් මේ වගේ ගණන් කීපයක් තමයි අපි මෙතන සාකච්ඡා කරේ. අපි දැන් ඊළඟට අපි යමු මෙතනින් ප්‍රතිරෝධක ඉවර වෙනවා දුවේ පුතේ. දැන් අපිට ඊළඟට අපි කතා කරන්න යන්නේ දාරිත්‍රක සම්බන්ධව. දාරිත්‍රක. අපි බලමු ඉස්සලාම මේ දාරිත්‍රක කියන්නේ මොනවද කියලා. දාරිත්‍රක කියන්නේ දුවේ පුතේ ආරෝපණ తాවකාලිකව ගබඩා කරගෙන තියාගන්න පුළුවන් උපකරණයක් තමයි දාරිත්‍රක කියලා කියන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා කැපැසිටර්ස් කියලා. කැප් කියලා කියන කැපැසිටර්ස්. දාරිත්‍රක වර්ග ප්‍රධාන වශයෙන් ගත්තොත් ද්‍රවීය සහ නිර්ද්‍රවීය කියලා දාරිත්‍රක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට මේ දුවල පුතාලගේ තිරයේ දිස් වෙන්නේ දාරිත්‍රක වර්ග කිහිපයක්.
දැන් සමහරක් ඒවල තියෙනවා ඒකකයේ එහෙම සඳහන් කරලා තියෙනවා. සමහරක් ඒවල තියෙනවා වර්ණකේත. සමහරක් ඒවල තියෙන සංඛ්‍යාතකේත. සමහරක් ඒවල තියෙන අකුරු සංඛ්‍යාතකේත. ඔය ආකාරයෙන් විවිධ විදිහට මේ ධාරිත්‍රක භාවිතා වෙනවා. මෙතෙන් දැන් දුවල පුතාලා ඔය තිරේ දිස්සෙන්නේ දැන්. තිරේ දිස්සෙන්නේ සියලුම ධාරිත්‍රක වර්ග කීපයක්. විවිධ වර්ගයේ ධාරිත්‍රක තියෙනවා. ඒවල විවිධ වර්ගයේ ධාරිත්‍රකවල අගයන් කියවීම විවිධ විදිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ද්‍රවීය ධාරිත්‍රකවල හුඟක් වෙලාවට අගය එතනම සඳහන් කරලා තියෙනවා. ඒ අපි භාවිතයට ගන්න අගය එහෙම සඳහන් කරලා තියෙනවා. හැබැයි නිර්ද්‍රවීය ධාරිත්‍රකවල හුඟක් වෙලාවට අපි කුඩා ධාරිත්‍රක මේ හුඟක් වෙලාවට ඒවල තියෙන වර්ණකේත ක්‍රමය, අකුරු සංඛ්‍යාතක ක්‍රමය, සංඛ්‍යාතකේත ක්‍රමය, ඒ වගේ ක්‍රම වලට තමයි ධාරිත්‍රක සඳහන් කරලා තියෙන්නේ. අපි දැන් ඒවයි ක්‍රමක්‍රමයෙන් අපි ඉගෙන ගන්නවා. අද බැරි වුණොත් සමහරකට ලබන සතිය වගේ අද පුළුවන් තරමක් අපි ඉගෙන ගමු. ධාරිත්‍රක ආශ්‍රිත. අතට මම කිව්වා ප්‍රධාන වශයෙන් ධාරිත්‍රකවල කරන්නේ ආරෝපණ ගබඩා කරලා තියාගන්න. අපි ඔටෝමොබයිල් සම්බන්ධ කතා කරේ තාම නෑ. ඒ වුණාට සාමාන්‍යයෙන් ඔටෝමොබයිල් වල ජෝලන පද්ධතිය ගත්තාම ජෝලන පද්ධතියේ මේ කැපැසිටර් එකක් තියෙනවා, ධාරිත්‍රකයක් තියෙනවා. අර පුලිංගුව පනිද්දී ඒ පුලිංගුව පැනීම වළක්වීම සඳහා නිවැරදි දහනයක් ලබා ගැනීමට විද්‍යුත් ධාරාව ස්පර්ශක තුඩු අතරින් පැනීම වැළැක්වීම සඳහා අපි මේ කැපැසිටර් එකක් භාවිතා කරනවා. ඒ වගේ අපිට විවිධ තැන්වලදී මේ කැපැසිටර්ස් භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු ධාරිත්‍රකයක් කොහොමද හැදිලා තියෙන්නේ, මේක ඇතුළේ හැඩරුව කොහොමද, මේක මොන අවස්ථාවේදීද භාවිතා වෙන්නේ, මේකේ වර්ණකේත ක්‍රමයෙන් කොහොමද අපි අගය කියවන්නේ, සංඛ්‍යාත ක්‍රමයෙන් අගය කියන්නේ කොහොමද, ඒ වගේ මොකද්ද නිර්ද්‍රවීය ධාරිත්‍රක කියන්නේ, මොකද්ද ද්‍රවීය ධාරිත්‍රක කියන්නේ, ඒ වගේ දේවල් අපි ඉගෙන ගමු. ඉස්ලාම ධාරිත්‍රකයක් කියන්නේ මොකද්ද කියන එකක් බලන්න. ධාරිත්‍රකයක් කියන්නේ දැන් දුර පුතාලා තිරේ දිස්සෙනවා ඇති. විභවාන්තරයක් සැපවූ විට ආරෝපණ తాවකාලිකව ගබඩා කරගත හැකි උපාංගයක් ලෙස තමයි අපි ධාරිත්‍රක කියලා කියන්නේ. తాවකාලිකව ගබඩා කරන්න පුළුවන් උපකරණයක් තමයි ආරෝපණ తాවකාලිකව ගබඩා කරන්න පුළුවන් උපාංගයක් තමයි ධාරිත්‍රක කියලා කියන්නේ. මේකට සාමාන්‍ය සන්නායක තහඩු දෙකක් අතරට සාමාන්‍ය විද්‍යුත් විච්ඡේදනය කර රසායනික ලෝහ තහඩු නොවන රසායනික ද්‍රව්‍යයක් පෙඟවූ කඩදාසියක් භාවිතා කරනවා. පරිවාරක මාධ්‍යයක් යෙදීමෙන් තමයි ධාරිත්‍රකය නිපදවලා තියෙන්නේ. ඒ පරිවාරක ද්‍රව්‍ය විද්‍යුත් විච්ඡේදනය කර තහඩු රසායනික ද්‍රව්‍යයක් පෙඟවූ කඩදාසි හෝ තහඩු භාවිතා කරලා තමයි නිපදවලා තියෙන්නේ. ඕක තමයි සාමාන්‍යයෙන් ධාරිත්‍රකයක් කියලා කියන්නේ. දුපුතේ ඔතන නෝට් එකේ ඔය හිස්ව තියෙන ස්ථානයේ මේ ධාරිත්‍රක සම්බන්ධව මේ ඡේදය ලියා ගන්න. එතනදී දුපුතේ විශේෂයෙන් හයිලයිට් කරගන්න ආරෝපණ తాපකාලිකව ගබඩා කර හැකි උපාංගයක් ලෙස ධාරිත්‍රක හඳුන්වනවා කියන එක. මේ ඡේදය ලියා ගන්න එතන. හරි. දැන් ඊට පස්සේ ධාරිත්‍රකයක ධාරණාව. ධාරිත්‍රකයක ධාරණාව කියලා කියන්නේ විභවාන්තරයේ වෝල්ට් එකකින් ඉහළ නංවන්න ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණය. ධාරිත්‍රකයේ ධාරණාව යනු විභවාන්තරයේ වෝල්ට් එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණය. ධාරිත්‍රකයේ ඒකකය තමයි ෆැරඩ්. ධාරිත්‍රකයේ ඒකකය තමයි ෆැරඩ්. ඒක හොඳට මතක තියාගන්න. ධාරිත්‍රකයේ ප්‍රතිරෝධයේ ඒකකය මොකද්ද? ඕම්. ඒ වගේ තමයි
ධාරණාවේ ඒකකය තමා ෆැරඩ්. ආරෝපණ ප්‍රමාණයේ ඒකකය කූලෝම්. ආරෝපණ ප්‍රමාණයේ ඒකකය කූලෝම්. ධාරිත්‍රකයේ ධාරණාවේ ඒකකය ෆැරඩ්. මේකත් අපි තිරේ ගම්මු අපි ඒක. ඔය හයිලයිට් කරගන්න දුවේ පුතේ ෆැරඩ් කියන එකේම ඔක අපේ ඇඟ දුවන්න ඕනේ ලේ නහරවල දුවන්න ඕනේ වචන. මොකද ওই ගණන් හදද්දී අපිට ඔය ඒකක සංඛ්‍යාත අපි දැනගෙන තියෙන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ ආරෝපණ ප්‍රමාණයට සූත්‍රයක් තියෙනවා. ආරෝපණ ප්‍රමාණය සමාන වෙනවා Q සමානයි CV. Q ආරෝපණ කියන්නේ ඒකකය කූලෝම්, C කියන්නේ ධාරණාව ෆැරඩ්, V කියන්නේ වෝල්ටීයතාවය, Q සමානයි CV. ආරෝපණ ප්‍රමාණය සමානයි Q සමානයි CV. ඕකත් ලියා ගන්න. Q සමානයි CV කියන එක හයිලයිට් කරගන්න. රයිට් මේක ලියාගෙන ඉවර ඇති දැන්. ඊට පස්සේ ධාරිත්‍රකයක ගබඩා වන ශක්තිය W. ගබඩා වන ශක්තිය W. W සමානයි භාගයයි CV වර්ගය. W සමානයි භාගයයි CV වර්ගය. C කියන්නේ ධාරිත්‍රකයේ ධාරණාව, V කියන්නේ වෝල්ටීයතාවය, W සමානයි CV වර්ගය. ගබඩා වන ශක්තිය W watts. ශක්තිය ඒකකය W සමානයි භාගයයි CV වර්ගය. හරි. ඊළඟට ධාරිත්‍රකයක ධාරණාව රඳා පවතින සාධක. මේකත් දුවේ පුතේ හොඳට දැනගෙන තියෙන්න ඕනේ. මේක සාමාන්‍ය සමහරක් වෙලාවට කෙටි ප්‍රශ්න පත්‍රවල අහන දෙයක්. දුර පුතාලා දැන් තිරේ දිස්සෙන්නේ නැති මේ තියෙන ධාරිත්‍රකයක පත්‍රිකාව. සාමාන්‍ය මේ වගේ තහඩු දෙකක් තියෙනවා. ඒ තහඩු දෙක අතර මැද සාමාන්‍ය පාරගම්‍යතාවය, පාරවේදතාවය ද්‍රව්‍යයක් මැටි හෝ කඩදාසි වලින් මැද පුරවලා තියෙන්නේ. එතකොට ඒකට කියනවා මධ්‍ය පාරවේදතාවය කියන එක. මේ තියෙන තහඩු අතර වර්ගඵලය සාමාන්‍යයෙන් C සමාන වෙන එප්සයිලන් A බෙදීම D. එප්සයිලන් A බෙදීම D. ඒ කියන්නේ තහඩු අතර වර්ගඵලය, D කියන්නේ තහඩු අතර දුර. එතකොට ධාරිත්‍රකයේ ධාරණාව රඳා පවතිනවා C කියන එක වර්ගඵලයට අනුලෝමවත්, දුර කියන එක තහඩු අතර දුරට ප්‍රතිලෝමවත් සමානුපාතික වෙනවා. පාරවේද්‍යතාවය තමයි එප්සයිලන් A. එප්සයිල්. එතකොට C සමානයි එප්සයිලන් A බෙදීම D. මේකත් ඔතන ලියා ගමු. එප්සයිලන් A බෙදීම D. ධාරිත්‍රකයේ එතකොට ධාරාව රඳා පවතින සාධක මොනවාද?
තහඩු අතර පරතරය, තහඩු වල වර්ගඵලය, පාර මාධ්‍යයේ පාරවේද්‍යතාවය. ওই ටික තමයි සාමාන්‍ය තහඩු අතර මේ දාරිත්‍රිකයේ ධාරණාව රඳා පවතින සාධක බවට පත්වන්නේ. දුපිත අපි ඊළඟට බලමු. දැන් මේ අර මම කියපු කාරණාව ධාරණාවේ තහඩු වර්ගඵලය අනුලෝමව සහ තහඩු අතර පරතරය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. මේකත් එතන ලියා ගන්න. මේ අනුව ධාරණාව තහඩු අතර වර්ගඵලයට අනුලෝමවද සහ තහඩු අතර පරතරයට ප්‍රතිලෝමවද සමානුපාතික වේ. සමානුපාතික වේ. මේ තියෙන දුවේ පුතේ ප්‍රතිරෝධක මං කිව්වා දාරිත්‍රක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ද්‍රවීය දාරිත්‍රක, ස්ථිර දාරිත්‍රක සහ විචල දාරිත්‍රක ප්‍රධාන වශයෙන් බෙදෙනවා. ඒක ස්ථිර දාරිත්‍රක ආය කොටස් දෙකකට බෙදෙනවා. ද්‍රවීය දාරිත්‍රක සහ නිර්ද්‍රවීය දාරිත්‍රක. අපි බලමු මොකද්ද මේ ද්‍රවීය දාරිත්‍රක කියන්නේ, මොකද්ද මේ නිර්ද්‍රවීය දාරිත්‍රක කියන්නේ. මේ තියෙන දුවේ පුතේ ද්‍රවීය දාරිත්‍රක. ද්‍රවීය දාරිත්‍රක වල දුවේ පුතේ මේ සාමාන්‍ය දාරිත්‍රකයක් ගත්තාම ධන ඍණ වශයෙන් අග්‍ර නම් කරලා තියෙනවා. අග්‍ර නම් කරලා තියෙනවා. ඒ වගේම මේකේ ධනාග්‍රය තහඩුව ලෝහයක් වන අතර ඍණාග්‍ර රසායනික ද්‍රව්‍ය පෙනුණු කඩදාසියක් තමයි සාමාන්‍ය ද්‍රවීය දාරිත්‍රකයක තියෙන්නේ. මේක සාමාන්‍ය පාරවේද්‍යතාවය යන්නේ ලෝහ ඔක්සයිඩ් තමයි මැද පුරවලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ උෂ්ණත්වයක් තියෙනවා. සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි වෙන්නත් බෑ. උපරිම වෝල්ටීයතාවය සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය ඒකකය ෆැරඩ් වලින් තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේ දුවල පුතාලට මෙන්න මෙතන මම පෙන්නන්නම් ද්‍රවීය දාරිත්‍රකය කරා පළවෙනි රූප සටහනේ තිබ්බා. මේ තියෙන්නේ ද්‍රවීය දාරිත්‍රකය. මේ තියෙන්නේ ද්‍රවීය දාරිත්‍රකය. දැන් මේක මේ රූප සටහනේ පේනවා ඇති 2200යි මයික්‍රෝෆැරඩ් කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට 6යි වෝල්ට්. 6 නෙමෙයි 16යි වෝල්ට්. 16යි වෝල්ට් කියලා සඳහන් කළා. 2200යි මයික්‍රෝෆැරඩ් 6යි 16යි වෝල්ට්. එතකොට මේ පරිපථය මේ දාරිත්‍රකය ධාරණාව අගය මේක කෙලින්ම සඳහන් කරලා දෙනවා. මේක එතකොට ද්‍රවීය දාරිත්‍රකය. මේක එතකොට මේ පාද දෙක. මේ පාද දෙක ගත්තාම මේ පාද දෙකේ එක පාදයක් දුවේ පුතේ දිගයි. එක පාදයක් කොටයි. එතකොට මේ කොට පාදය ශ්‍රුණාග්‍රය වෙන්නේ. කොට පාදයේ ශ්‍රුණ. ඒකම දුවල පුතාලට මේක ඇත්තට පැහැදිලිව නෑ. එනකොට මේ නිල් පාට තීරුවක් පේනව නේද? පැත්තකින් තද නිල් පාට තීරුවක්. මෙතන මේ තද නිල් පාට තීරුව ඔන්න ඔතන හුඟක් වෙලාවට අර ඍණ සලකුණ තියෙන ඍණ අකුර පොලිමට මෙතන දාලා තියෙනවා. ඒතකොට මෙන්න මේ පාදයේ ඍණාග්‍රය ලෙස තමයි ඒතකොට අපි සලකන්නේ. ඒතකොට මේ පාදයේ ධන. ඒක අපිට තව ක්‍රමයකින් දැනගන්න පුළුවන්. පාදයේ ඍණ පාදයේ කුඩයි, ධන පාදයේ විශාලයි. ඒතකොට අපි පරිපථයට සම්බන්ධ කරද්දී මේ ද්‍රවීය ධාරිතක පරිපථයට සම්බන්ධ කරද්දී ධන ඍණ අග්‍ර හරියට බලලා සම්බන්ධ කරන්න ඕනේ. නිර්ද්‍රවීය ධාරිතකවල ප්‍රශ්නයක් නැහැ. නිර්ද්‍රවීය ධාරිතකවල ධන ඍණ කියලා සඳහන් කළා නැහැ. එතකොට නිර්ද්‍රවීය ධාරිත්‍රක ධන ඍණ මාරු වුණාට ගැටලුවක් නැහැ. හැබැයි ද්‍රවීය ධාරිත්‍රක අපි සම්බන්ධ කරද්දී ඒකේ ධන ඍණ වශයෙන් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට අපි පරිපථයට සම්බන්ධ කරද්දී මේ වෝල්ටීයතා ඒක බැටරි කරන්ට් එක අපි ලබා ගන්න වෙලාවේදී ධන ඍණ අග්‍ර හරියට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මේකේ සාමාන්‍යයෙන් උපරිම වෝල්ටීයතාවය සඳහන් කරනවා. දැන් මේකේ විදිහට 16 වෝල්ට් ඒකම සාමාන්‍ය උපරිම උෂ්ණත්වය සමහරක් වෙලාවට සඳහන් කරලා තියෙනවා. ඒ වගේ දත්ත මේකෙම සඳහන් කරලා තියෙනවා ද්‍රවීය ධාරිත්‍රකවල. එතකොට දුවේ පුතේ මේ ද්‍රවීය ධාරිත්‍රක සම්බන්ධව ලියා ගන්න එතන තියෙන තීරුවේ මේ තියෙන ද්‍රවීය ධාරිත්‍රකට අදාළ කොටස් ටික මේ ටික දැන් තිරේ දිස්වේ ওই ටික ඔතන ලියා ගන්න.
හරි. ඊට පස්සේ අපි බලමු දුවේ පුතේ දැන් අපිට මේ මම කිව්වා දැන් අර අපි ඉස්සෙල්ලා දැකපු එකෙත් තිබ්බේ 2200යි මයික්‍රෝෆැරඩ්. දැන් මේ වගේ ගණන් වලදී හුඟක් වෙලාවට දාරිත්‍රකවල අගයන් තියෙන්නේ මයික්‍රෝෆැරඩ්, නැනෝෆැරඩ්, පිකෝෆැරඩ් ඒ වගේ අගයන් වලින් තමයි එන්නේ. එතකොට දුවල පුතාලා දැනගන්න තියෙන්න ඕනේ මයික්‍රෝ කියන්නේ කීයද, නැනෝ කියන්නේ කීයද, පිකෝ කියන්නේ කීයද. මයික්‍රෝ කියන්නේ දුවේ පුතේ 10 ඍණ 6 වෙනි බලය. නැනෝ කියන්නේ 10 ඍණ 9 වෙනි බලය. පිකෝ කියන්නේ 10 ඍණ 12 වෙනි බලය. මේ සම්බන්ධ දුවල පුතාලා දැනුවත් වෙන්න ඕනේ. ඕකත් ඔතන නෝට් එකේම ඔතන ලියා ගන්න කෙටියෙන්. අපිට ගණන් හදද්දී ඕන වෙනවා. ගණන් වලදී අපිට දෙනවා මයික්‍රෝ පැරඩ් වලින් දිනවා, නැනෝ පැරඩ් වලින් දිනවා. එතකොට අපි මේ ගණන් සමහරක් වෙලාවට වෙනස් ගණන් හදද්දී පැරඩ් වලට පරිවර්තනය කර ගන්න ඕනේ. එතකොට ඒ අගයන් අපි වැඩි කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. එතකොට පිකෝ කියන්නේ මොකක්ද කියන එක දුවල පුතාලා දැනගෙන තියෙන්න ඕනේ. පිකෝ කියන්නේ 10 ඍණ 12යි. නැනෝ කියන්නේ කීයද? 10 ඍණ 9යි. මයික්‍රෝ කියන්නේ කීයද? 10 ඍණ 6යි. ඔය වගේ ඔය අගයන් දැනගෙන තියෙන්න ඕනේ. හරි. ඊළඟට නිර්ද්‍රවීය දාරිත්‍රක. නිර්ද්‍රවීය දාරිත්‍රක ගත්තහම දුවේ පුතේ මේකේ ධන ඍණ සඳහන් කරලා නැහැ. ධන ඍණ සඳහන් කරලා නැහැ. ඒතකොට ධන ඍණ සඳහන් කරලා නැහැ කියන එකෙන්ම අර්ථගත වෙනවා මේක පරිපතයට සම්බන්ධ කරද්දී මේක ධන ඍණ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඕන පැත්තකට අග්‍රමාරු වුණාට ගැටලුවක් නැහැ. මේ තියෙන දාරිත්‍රක තහඩු දෙකම ඇලුමිනියම් පත්‍ර දෙකක් හෝ පාරවැද්‍ය ද්‍රව්‍ය ලෙස දෙපස ආලේප කර ලෝහමය පටල දෙකක් භාවිතා කරන අතර එම තහඩු වලට අග්‍ර සම්බන්ධ කර ඇත. පාරවැද්‍ය ද්‍රව්‍ය ලෙස හුඟක් වෙලාවට පිඟම් මැටි පොලිතීන් වර්ග කඩදාසි මයිකා භාවිතා වේ. ධාරණා අගයන් දාරිත්‍රක මත සඳහන් මත කේත ක්‍රම මගින් සඳහන් කර ඇත. එතකොට මෙන්න මේ ආකාරය තමයි නිර්ද්‍රවීය දාරිත්‍රක තියෙන්නේ. ওই ටිකත් උතර ලියා ගමු. හරි මේක ලියා ගන්න ඇති කියලා හිතනවා. right. ඊළඟට දැන් මං කිව්වා දැන් ද්‍රවීය දාරිත්‍රක නිර්ද්‍රවීය දාරිත්‍රකවල මේ අගයන් සඳහන් කරලා තියෙන වර්ග ක්‍රම 3කට. එකක් තමයි වර්ණකේත ක්‍රමය. දෙවෙනි එක තමයි සංඛ්‍යාත කේත ක්‍රමය. තුන්වෙනි එක තමයි අකුරු සංඛ්‍යාත කේත ක්‍රමය. අපි බලමු කොහොමද මේ අකුරු සංඛ්‍යාත කේත ක්‍රමය, වර්ණකේත ක්‍රමය, සංඛ්‍යාත කේත ක්‍රමය ඒ විවිධ විදිහට මේකේ අගයන් කියවන්නේ කොහොමද කියන එක. අපි දැන් බලමු වර්ණකේත ක්‍රමය. දැන් වර්ණකේත ක්‍රමය අපිට අර මතකනේ අපි ඉගෙන ගත්තා ප්‍රතිරෝධිකයක වර්ණ අගය කියවන විදිය. වර්ණකේත ක්‍රමේ. එතකොට අන්න ඒ ආකාරයටම තමයි මේකෙත් වර්ණ ටික පිළිදලා තියෙන්නේ. කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, මලු. ඒ ඉස්සලා වර්ණ ටිකම තමයි මේකේ තියෙන්නේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ උෂ්ණත්ව සංගුණකයක් තියෙන එකකම සහනාගයක් තියෙනවා. සහනාගය වගේම උපරිම වෝල්ටේජ්. දැන් ප්‍රතිරෝධකයකෙත් සහනාගයක් තිබ්බා. ඒකේ තිබ්බේ වර්ණකේත ක්‍රමයෙන් වර්ණය අනුව සහනාගය සඳහන් කරන්න තිබ්බේ. දැන් මේකෙත් තියෙන වර්ණය අනුව සහනාගය. ඒතර ඒක මේකේ උපරිම වෝල්ටීයතාවයගයත් වර්ණය අනුව අපිට කියන්න හැකියාව තියෙනවා. ඒතර අපි බලමු වර්ණකේත ක්‍රමයෙන් කොහොමද දාරිත්‍රකයක අගය කියවන්නේ කියලා. දැන් දුවේ පුතේ අපි බලමු දැන් මේකේ දැන් මේ තිරේ දිස්සන දාරිත්‍රක මේක වර්ණකේත ක්‍රමයෙන් තියෙන දාරිත්‍රකයක්. එතකොට මේකේ වර්ණ ටික ගත්තොත් පළවෙනි වර්ණය රතු. දෙවෙනි වර්ණය කොළ. තුන්වෙනි වර්ණය නිල්. එතකොට මේකේ හතරවෙනි වර්ණය දුඹුරු. ඊට පස්සේ
අවසාන වර්ණය දම්. අවසාන වර්ණය දම්. කියලා ගත්තොත් මේකේ දුවේ පුතේ මෙහෙමයි වර්ණකේත ක්‍රමයෙන් අපි අගය කියවන්නේ. එතකොට අපි අර මේ ප්‍රතිරෝධයේ විදිහටම තමයි. දැන් මේ වගේ අපි සටහන් කරගත්තොත් දැන් වර්ණ පහක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. එතකොට පළවෙනි වර්ණය මම අරකේ මොකද්ද කිව්වේ? අර ඉස්සලා එකේ තිබ්බේ රතු. රතුනේ තිබ්බේ. වර්ණ ටික ගත්තොත් රතු කොළ නිල් දුඹුරු දම්. රතු කොළ නිල් දුඹුරු දම්. රතු කොළ නිල් දුඹුරු දම්. අපි බලමු දැන් මේකෙදි කොහොමද වර්ණකේත ක්‍රමයෙන් අගය කියවන්නේ කියලා. මේකේ පුතේ මෙන්න මේ අවසාන වර්ණය අපිට අතාරින්න පුළුවන්. මේ අවසාන වර්ණය කියවෙන්නේ මේකේ උපරිම වෝල්ටීයතාවය. උපරිම වෝල්ටීයතාවය. උපරිම වෝල්ටීයතාවය. මේ හතරවෙනි වර්ණයෙන් කියවෙන්නේ සහන අගය. සහන අගය. සහන අගය. සහන අගය. ඊට පස්සේ මේ ඊළඟ වර්ණ තුනෙන් තමයි මේකේ අගය කියවෙන්නේ. එතකොට රතු වර්ණය කියන්නේ දුවේ පුතේ 2. රතු වර්ණය කියන්නේ 2. කොළ වර්ණය කියන්නේ කීයද? කොළ වර්ණය කියන්නේ 5. කොළ වර්ණය කියන්නේ 5. කොළ වර්ණය කියන්නේ 5. ඊට පස්සේ තුන්වෙනි වර්ණය නිල්. නිල් කියන්නේ 6. එතකොට අපි දුවේ පුතේ මෙන්න මේකේ තියෙන විශේෂත්වය තමයි අපි තුන්වෙනි වර්ණය ලියන්නේ 10 පාදයක්. 10 6 වෙනි බලය. 10 6 වෙනි බලය. 10 6 වෙනි බලය. නිල් කියන්නේ 10 6 වෙනි බලය. එතකොට පළවෙනි වර්ණයේ 10 ස්ථානයේ 10 පාදේ 10 2 රතු කොළ 5 නිල් 10 6 වෙනි බලය. මේකේ ඒකකය පිකෝ පැරට්. අන්න ඒක තමයි ඔළුවේ මතක තියාගන්න ඕනේ. මේ එන්නේ අගය පිකෝ පැරට්. පිකෝ පැරට්. ධන හෝ ඍණ සහනාගය දුඹුරු කියන්නේ 100ට 1යි. දුඹුරු කියන්නේ 100ට 1යි. මෙන්න මේක දුවේ පුතේ මතක තියාගන්න ඕනේ. තුන්වෙනි වර්ණයෙන් කියවන්නේ 10 බලය තුන්වෙනි වර්ණයෙන් 10 පාදයේ අගය. හැබැයි මේකේ ඒකක එන්නේ හැම වෙලේම වර්ණකේත ක්‍රමේදී පිකෝ පැරට්. වර්ණකේත ක්‍රමේදී කොහොමද එන්නේ? පිකෝ පැරට්. අන්න ඒක මතක තියාගන්න. හතරවෙනි වර්ණයෙන් සහනාගය, අවසාන වර්ණයෙන් මේකේ උපරිම වෝල්ටීයතාවය. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි වර්ණකේත ක්‍රමයෙන් ධාරණාවේ ධාරිත්‍රකයේ ධාරණාව අගය අපි ලියන්නේ. දුවල පුතාලා හොඳට මතක තියාගන්න. දැන් අපි යමු ආයසර ප්‍රසන්ටේෂන් එකට. මේ තියෙන රතු වර්ණය 2, කොළ වර්ණය 5, නිල් වර්ණය 10 6 වෙනි බලය. තුඹුරු වර්ණය කියන්නේ සහනාගය ධන හෝ ඍණ 100ට 1යි. මං කිව්වේ අර පිකෝ පැරට්. මේ තියෙන පිකෝ පැරට්. මේක හැම වෙලේම ඒකකේ එන්නේ පිකෝ පැරට්. අපිට ඊට පස්සේ මේක අපිට ඕනනම් වෙනස් ආකාරයකට පිකෝ පැරට් වල 10 ඍණ 12 දාලා මේක මයික්‍රෝ පැරට් වලට පරිවර්තනය කරන්න පුළුවන්. මොකද 10 ඍණ 12 10 ඍණ 10 6 බලය කපුවාම 10 ඍණ 6ක් එනවා. මේකේ අගය එතකොට අපි ලිව්ව එක ඕන 25යි මයික්‍රෝ පැරට්. ධන හෝ ඍණ 100ට 1යි. ඔය ආකාරයෙන් දුවේ පුතේ අපිට පුළුවන් ධාරිත්‍රකයේ ධාරණාව අපිට වර්ණකේත ක්‍රමයෙන් කියවන්න. දැන් මේ වගේ අපිට පුළුවන් තව තියෙනවා මේකේ ක්‍රම කීපයක්. සංඛ්‍යාත කේත ක්‍රමය, මේ අකුරු සංඛ්‍යාත ක්‍රේත ක්‍රමය. දැන් ඒක අපි ලබන සතියේ
ඒ කොටස අපි සාකච්ඡා කරමු. ඒ ආකාරයෙන් අපිට පුළුවන් මේ දාරිත්‍රකයේ ධාරණාවන් අපිට විවිධ විදිහට නිර්ද්‍රවීය දාරිත්‍රකවල අගය අපිට කියවන්න. අපි ද්‍රවීය දාරිත්‍රකවල කරන ආකාරය අපි කියලා දුන්නා. මේ ආකාරයෙන් අපිට දාරිත්‍රකවල ධාරණාවේ අගය කියවන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ අදට එහෙනම් අපිට මේ ලැබිලා තියෙන කාල වේලාව මේ අවසාන වෙගෙන එන්නේ. අපි ලබන සතියේත් මේ හා සම්බන්ධ ඒ කියන්නේ විදුලි තාක්ෂණ වේදේ කොටසත් සමග ඔබ හා සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙයි. දුවල පුතාලට මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අපේ ටෙලිසරසවි ආයතනයට අමතන්න පුළුවන්. මේක තිරේ දිස්ත්‍රේ ටෙලිසරසවි ආයතනයේ දුරකථන අංකය. එහෙමනම් දුවේ පුතේ ලබන සතියේ මෙවැනිම වැඩසටහනකින් ඔබ හමු වෙනතුරු අදට අපි මේ වැඩසටහන මෙතනින් නිමා කරනවා. ආයුබෝවන්.